අතරුවන් සරණයි සියලු දෙනාටම. ප ဋ ාණ ධර්ම සභාව මගින් පවත්වන අභිධර්ම පන්තිය විභංග ප්‍රකරණයේ තවත් සාකච්ඡාවකට තමයි අපි පැමිණලා තියෙන්නේ. ඔබ සියලු දෙනාම ගෞරවයෙන් ප ဋ ාණ සභාව වෙනුවෙන් පිළිගන්නවා. අපි පන්සිල් අරගෙන පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. විභංග ප්‍රකරණේ කුද්දකවත්තු විභංගේ තමයි අපි පෞද්ගලික සතිය සාකච්ඡා කරේ. ඉතිරි කොටස කුද්දකවත්තු විභංගේ කොටස් 10කට විභාග කරනවා. ඒකෙන් දෙවෙනි කොටසේ පළවෙනි කොටසේ අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරා. අපි දෙවෙනි කොටසේ ඉඳන් අද පටන් ගනිමු. ඔබතුමන්ලාට මගේ තන්නේ ඩිස්ප්ලේ එක පේනවා ඇති. පේනවා සර්, පොඩ්ඩක් ලොකු කරා නම් හොඳයි. විභංගය කියන්නේ කෙලෙස් ධර්ම ස්වභාවයන් එක් රැස් කරලා ඒ කෙලෙස් ධර්ම එක එක විදිහට වර්ධනය කරන ධර්ම ස්වභාවයක්. ඒ කියන්නේ ඒකක වශයෙන් අපි කතා කරා මදය මානය ආදීන් ඒකක වශයෙන් බොහෝ කෙලෙස් ධර්ම කොටසක් විග්‍රහ කරා. ඊට පස්සේ දික වශයෙන් කෙලෙස් ධර්ම දෙකක් එකට අරගෙන ක්‍රෝධේ උපනාහය. ඒ කියන්නේ එක ළඟ ළඟම එන කෙලෙස් වර්ග දෙකක්. ඊළඟ මක්කපනාසය. අන්න ඒ ආකාරයට දික වශයෙන් අපි විභාග කරනවා. ඊට පස්සේ ත්‍රික වශයෙන් කොටස් 3ක් එකට අරගෙන ඊට පස්සේ කොටස් 4ක් එකට අරගෙන කොටස් 5ක් එකට අරගෙන මේ ආකාරයෙන් කොටස් 10ක් කෙලෙස් ධර්ම විභාග කරලා 11 වෙනි වතාවට තෘෂ්ණා විචරිතයෝ කියලා තවත් කෙලෙස් ධර්ම ස්වභාවයක් විස්තර කරනවා. එතකොට අපි මේ විභාගයේ ඒකක වශයෙන් උඩ කෙලෙස් අපි විභාග කරා 895 ඉඳන් තියෙන්නේ කෙලෙස් වර්ග දෙක එකට අරන් විභාග කරන ක්‍රමය. මේ කෙලෙස් ධර්ම අපි නිතරම සූත්‍ර ධර්ම දේශනාවලදී නිතරම අහන විදිහේ කෙලෙස් ධර්මම තමයි මෙතන කියනවා. ක්‍රෝධය කවරේදයත් ඊළඟට උපනාහය. ක්‍රෝධය උපනාහය එකට අරගෙන මේ ධර්ම දෙකම විස්තර කරනවා. ක්‍රෝධය කියනකොට අපි දන්නවා ක්‍රෝධය ක්‍රෝධ අයුරේ ක්‍රෝධ කළ බවක්, මේ දෝෂයක්, දූෂිත බවක්, ප්‍රකෘති ස්වභාවයේ අත්හැරීමක්, ව්‍යාපාදකාරකේ මේ ක්‍රෝධය විස්තර කරන ක්‍රමය. එතකොට ක්‍රෝධයේ పూర్ව කාලයේ ක්‍රෝධය අපර කාලයේ උපනාහේ. ඒ කියන්නේ බද්ධ වෛරයකට. ඒ ක්‍රෝධය බොහෝ කාලයක් පැවැත්ම නිසා බද්ධ වෛර තත්ත්වයට යනවා. ඒක තමයි ක්‍රෝධය උපනාහේ වෙලා තියෙන්නේ. උපනාහය වෙනකොට పూర్ව කාලයේ ක්‍රෝධය අපර කාලයේ උපනාහය. යම් මෙබඳු උපනාහයක් බද්ධ වෛරයක්, බද ඇති අයුරෙක්, බද වෙර ඇති බවක්, ක්‍රෝධ ආදීෙහි තැබීමක්, පියවින් තැබීමක්, පුන පුනා තැබීමක්, ක්‍රෝධයේ නැවත නැවත තැබීමක්, අනුසන්ධානයේ
අනු ප්‍රබන්ධයේ ගැළපීමක් ක්‍රෝධයේ දැඩි කිරීමක් වේද මේ උපනාහයයි කියනු ලැබේ. අපි එතකොට උපනාහය කියන එක දකිනවා ක්‍රෝධයත් එක්කලාම උපනාහයේ ස්වභාවය. ඊළඟට විස්තර කරනවා 896 මක්කේ කවරේදයක්. මක්කයයි පලාසයයි කියන කෙලෙස් ධර්ම දෙක එකට එන්නේ. මක්කේ කියන්නේ ಗುಣ මැකීම, යම් පරගුණ මැකීමේ ಗುಣ මකන අයුරක්, ಗುಣ මැකූ බවක්, රළු වදන් නැති බවක්, රළුකමෙක් වේද මේ මක්කේයයි කියන ලැබේ. ඒ කියන්නේ ಗುಣ මකනවා. තමන්ගේ ඉදිරියට එන පුජ්‍යලයාගේ නැත්නම් වෙනත් කෙනෙකුගේ ಗುಣ මකන ස්වභාවය, ಗುಣ යටපත් කරන ස්වභාවය තමයි ಗುಣ මකු කියලා ස්වභාවයට කියන්නේ. ඒතකොට ಗುಣ මකු කියන ස්වභාවයත් එක්කම තමයි පලාසය කියන්නේ. පලාසය කියන්නේ මක්කේ පලාසය. පලාසය කියන්නේ යුගග්‍රාහකේ, යුගග්‍රාහය ආයුරේ, ජය හරණේ, පලාසයේ විවාදකාරයේ සමදුර ගැන්මේ නොහැරීමක් වේද මේ පලාසය. පලාසය කියනකොටම කියනවා දැන් පුජ්‍යලෝ දෙන්නෙක් ළඟට හම්බ වෙනවා. එක්කෙනෙක් යම් කිසි දෙයක් තේරුම් කරන්නට කතා කරනකොට අනිත් පුජ්‍යලයක් කියනවා මමත් මෙහෙමයි. ඒ කියන්නේ එයා නිතරම සමව සිටින්න බලන්නේ. අරයාගේ අනුශාසනාවක් නැත්නම් අවවාදයක් පිළිගන්නේ නොගැනීමේ ස්වභාවය. එතන විස්තර කරනකොට කියනවා විවාද කිරීමටම, ඒ කියන්නේ සමදුර ගැන්මක්, එකට සමාන කිරීමක්, අන්න ඒ වගේ ස්වභාවයක් පලාසෙ. ඒක කෙලෙස් ධර්මයක්. යුගග්‍රාහේ කියලා කියන්නේ කෙලෙස් ධර්මයේ ස්වභාවය. දැන් අපි ඒකට කියනවා පලාසය කියලා. 897 දී කියන ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවයි මාත්‍චර්යයයි මේ ධර්ම දෙක එකට ගන්නෙ. ඊර්ෂ්‍යාව කවරේදයක්? මෙරමා ඒ ලාභ සත්කාරයේ ගරුකාරයේ මාන මේ විදියට තමන් අනුන්ගේ දියුණුවක්, අනුන්ගේ දැකීමක් කින් තමන්ගේ සිතට ඇතිවෙන වේදනා ස්වභාවය නැත්නම් තැවීමේ ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ ප්‍රතිඵලයක් නැති දෙයක්. නිතරම අනුන්ගේ සැපතෙහි තමන්ගේ සිත තැලීමේ ස්වභාවය. එතකොට මේක නිතරම දෝෂයත් එක්ක ඉන්නේ. දෝෂ සිත් එකත් එක්ක තමයි ඊර්ෂ්‍යාව පහළ වෙන්නේ. දෝෂ සිත් එකත් එක්කලාම තමයි අපි ඉස්සාමච්චරිය කුක්කුච්ච කියන එක. දෝෂ ඉස්සාමච්චරිය කුක්කුච්ච. එතකොට මේක නිතරම දෝෂයත් එක්කලා එන ස්වභාවයක්මයි ඊර්ෂ්‍යාව. එතන මාත්චර්ය කියන්නේ තමන්ගේ අයිති දෙයක් තවත් කෙනෙකුට අයිති වේදයි කියන ඒ කල්පනාව නිසා තමන්ගේ තුල ඇතිවන තැවීමේ ස්වභාවය. මේ දෙකෙම සිද්ධ වෙන්නේ තමන්ගේ సంతානයේ තමයි තැවෙන්නේ. එකක් එළිය බලලා අනික් එක ඇතුළත බලලා කරන ස්වභාවයක්. එතකොට ඊර්ෂ්‍යාවේ ආරම්මණය බහිද්ධ ආරම්මණයක්, මාච්චර්යයේ ආරම්මණය අජ්ජත් ආරම්මණයක්. ඇතුළත බලලා ඇතුළත තියෙන දෙයක් තවත් කෙනෙකුට අයිති වේදයි කියන සැකය. මාච්චර්ය, ආවාස මාච්චර්ය, කුල මාච්චර්ය, ලාභ මාච්චර්ය, වර්ණ මාච්චර්ය, ධර්ම මාච්චර්ය. මේ මෙබඳු මාච්චර්යයේ මසුරු බවක්, මසුරු කළ බවක් මේ වස්තුව නෙවෙයි, තමන්ගේ දැනුම වෙන්න පුළුවන්, තමන්ගේ ඥානය වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒ වගේම අයිති වේදයි කියන සැකය තමන්ගේ තත්ත්වය වෙන්න පුළුවන්. එතකොට මාච්චර්ය මේ දෙක එකට යන්නේ. ඊළඟට මායාවයි ෂට බවයි දෙක එකට එන්නේ. දැන් මායාව කියනකොට දැන් අපි කිව්වා ಗುಣ මකු ස්වභාවය තමයි වෙනත් පරපුජ්‍යලයන්ගේ ಗುಣ මැකීමේ ස්වභාවය. මේ තමන්ගේ අගුණ සැඟවීමේ ස්වභාවය. එතකොට මායාව කියනකොට මෙලොව ඇති මේ කයින් දුස්චරිත කොට, වචනයෙන් දුස්චරිත කොට, මනසින් දුස්චරිත කොට එය පිළිසන් කරන පිස ලාමක වූ ඉච්ඡාවක් පිහිටුවයි. මා නොදනීවයි කැමති වෙයි. අනික් කට්ටියට මගේ වැරදි නොදැන ගැනී කියලා කැමති වෙනවා. මා නොදනීවයි කල්පනා කරයි. මා නොදනීවයි වචන කියයි. මා නොදනීවයි කයින් වායාම කෙරේ. මෙබඳු මායාවක්. ඒ කියන්නේ තමන්ගේ අගුණ සැඟවීමේ ස්වභාවය මේකෙන් පැහැදිලි කරනවා. මායාව
එතකොට ෂට භව මොකද්ද? ෂාටේය. මෙලව ඇත්තේ මේ කෛරාටික වේ. කෛරාටික ස්වභාවයමයි පෙන්වන්නේ. කෛරාටික ගුණයක් වේ. කෛරාටික අයුරෙක් වේ. මේ කෛරාටික භවම තමයි ෂාටේය කියලා කියන්නේ. ඊළඟට අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ යම් අඥානයක් නොදැනීමක් අවිද්‍යාව පරිග්‍රහයක් මෝහයක් සංඛ්‍යාත අකුසල මූලයක් වේද අවිද්‍යාව. ඊළඟට අවිද්‍යාවත් එක්කෙන භව තෘෂ්ණාව. අවිද්‍යාව භව තෘෂ්ණාව එකට කැටි කරලා ඒ දෙක එකට එන අකුසල ධර්ම දෙකක් විදිහට තමයි විස්තර කරන්නේ. භවයන්හි යම් භව චන්දරාගයක්, භවයන්හි භව තෘෂ්ණාවක්, භව ස්නේහයක්, භව පරිදාහයක් වේද මේ භව තණ්හායි කියනවා. ඊට පස්සේ ඒකත් එක්කම එනවා භව දෘෂ්ටිය සහ විභව දෘෂ්ටිය. භව දෘෂ්ටියත් එක්කලා විභව දෘෂ්ටියත් කතා කරනවා. භව දෘෂ්ටිය කියනකොට ආත්මයක් ලෝකයක් වන්නේ දෙයයි යම් මෙබඳු දෘෂ්ටියක්. මේ භව දෘෂ්ටිය. ආත්මයක් ලෝකයක් වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියක්. දෘෂ්ටි විපර්යාසයක් වරදවා ගැනීමක් වේද භව දෘෂ්ටියයි කියනවා. ඒ කියන්නේ මේ ආත්මය භවය ආත්මය ස්ථිරයි කියන ස්වභාවය දැකීම. ඊළඟට විභව දෘෂ්ටිය. ආත්මයත් ලෝකයක් නොවන්නේ යයි. ඒක පවතින නොමැති ස්වභාවය, උච්ඡේද වෙන ස්වභාවය. එතකොට මෙබඳු දෘෂ්ටියක් එනවා නම් විභව දෘෂ්ටිය කියලා ඒ විදිහට විස්තර කරනවා. ඊළඟට යම් ශාස්ත්‍රද දෘෂ්ටිය කවරේදයක් ආත්මයත් ලෝකයත් ශාස්ත්‍රත්වයයි යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක්. අතන භව දෘෂ්ටිය අපිට බැලුවොත් ශාස්ත්‍රත ආකාරයට දකින්න පුළුවන්. මෙතන ශාස්ත්‍ර දෘෂ්ටිය ආත්මයත් ලෝකයත් ශාස්ත්‍රතයයි පවතිනවායි. ඒ ආකාරයට ඒ ශාස්ත්‍රත දෘෂ්ටිය පෙන්වු කරනවා. ඒතර ශාස්ත්‍ර දෘෂ්ටියත් එක්කලම පෙන්වන්නේ අකුසල ධර්මයේ උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේද ආත්මයත් ලෝකයත් උච්ඡේද වන්නේයි යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් විපර්යාසයක් වේද මේ උච්ඡේද දෘෂ්ටියයි කියනු ලැබේ. ඊළඟ එක කියනවා අන්තව දෘෂ්ටිය. අනික් එක ඒකත් එක්කම එන්නේ අනන්තවත් දෘෂ්ටිය. අන්තව දෘෂ්ටිය කියන්නේ ආත්මයත් ලෝකයත් අන්ත ඇති කෙලවරක් ඇති බව ඒ දකින්න ස්වභාවය. අනික් එක කෙලවරක් නොදකින්න ස්වභාවය අනන්තවත් දෘෂ්ටිය. ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේයි කල්පනා කරන ස්වභාවය. ඒ මේ දිට්ඨියේ තවත් ස්වභාවයක් පූර්වාන්තානු දෘෂ්ටිය. පූර්වාන්තය නිසා යම් දෘෂ්ටියක්. පූර්වාන්තය කියන්නේ පෙර භව නිසා යම් දෘෂ්ටියක් පූර්වාන්ත දෘෂ්ටියයි කියන ලැබේ. අවරාන්ත දෘෂ්ටිය. අවරාන්තයේ නිසා යම් දෘෂ්ටියක් දෘෂ්ටි විපර්යාසයක් වේද. මේක අපි අට කතාවෙම යම් කිසි දැන් ටිකක් කතා කරමු. ඊට පස්සේ කියනවා අහිරික අනෝත්තප්පය. අහිරික ස්වභාවය අප්‍රතාව ඒකවරේදයක් මේ කියන්නේ අහිරික ස්වභාවය. යමකින් ජුගුත්සා කළ යුත්තේ ජුගුත්සා නොකරේද යම් ලාමක අකුසල ධර්මයන්ගේ සමාපත්තියේ ජුගුත්සා නොකරේද මේ අප්‍රතාපයයි කියන ලැබේ. මේ අහිරික ස්වභාවය. හිරි නැති ස්වභාවය. ලැජ්ජා නොවන ස්වභාවය. එතකොට බය නොවන ස්වභාවය අනෝත්තප්පය. බිය නොවන ස්වභාවය. අකුසලයට බිය නොවන ස්වභාවය. දුර්වච භව සහ පාප මිත්‍ර භව. ඒ දෙක එකට යන්නේ. දුර්වච භව කියන්නේ ශික්ෂා ප්‍රඥාප්ති ශික්ෂාපදේ කියන ලබන කල්හි දුර්වච භවක්. ඒ කියන්නේ නොපිළිගන්නා ස්වභාවයක්. අවවාද අනුශාසනා නොපිළිගැනීමේ ස්වභාවයක්. මේක තමයි දුර්වච භව. විරුද්ධ ග්‍රාහයේ ප්‍රතිලෝම ග්‍රාහයේ මధుර බවක් අනදර බවක්. එයාට ආදර ඒකට අනදර බව අනදර අයුරක් අගෞරවයක් නිශ්‍රේ රහිත බවක් වේද මේ දුර්වච බවයි කියන ඒ අකීකරු ස්වභාවය. එතකොට ඒකටත් එකට එන්නේ පාප මිත්‍රතාවය. යම් පාප මිත්‍රේ
යත්තා කවරේදයක් යම් පුජ්‍යලේ ශ්‍රද්ධා දුස්සීල අල්පශ්‍රුත වූ මාත්සර්ය ඇත්තා වූ දුෂ්ප්‍රඥද ඔහුගේ යම් සේවනයක් බලවත් සේවනයක් හාත්පසින් සේවනයක් වේද මේ පාප මිත්‍රතාවයයි. ඒ සේවන ස්වභාවයට පාප මිත්‍රතාවය. ඒගොල්ලෝ එහෙම කට්ටිය ඇති බව පාප මිත්‍ර සේවනය. මේ පාප මිත්‍රතාවය. මේ අනාර්ජවේ කවරේදයක් අනාර්ජව කියන්නේ වංක කතා ඇති බව වංක ස්වභාවය වංක බවක් කුලීත බවක් කුටීල බවක් මේ අනාර්ජවයයි කියන ලැබේ. වංක බව සහ ඒ දෙක එකට අරන් තියෙන්නේ. අමාර්ධවේ කවයත් මුදු නොවන බව මුදු බවෙක් යම් නොමුදු බවක් මුදු නොවන බවක් අමාර්ධවේ කර්කශ බවක් පරුෂ බවක් කර්කශ ආයුරයක් කටින බවක් අමුදු සාත සංඛ්‍යාත ඍජුසිත ඇති බවක් අමාර්ධවයයි. කියන්නේ ඍජු බව කියන්නේ මේ මුදු නොවන ස්වභාවය අමාර්ධවය. අර මුදු වන ස්වභාවයත් එක්කලා මුදු නොවන ස්වභාවය. ඊළඟට අක්ෂාන්තිය කවරේදයක් ඊළඟ කියන්නේ යම් නොඉවසීමක් නොඉවසන අයුරක් අනති වාසනාතායෙක් සැඩපරුෂ බවක් නොපිරිපුවන් බදන් නැති බවක් චිත්තයාගේ නොසතුටු බවක් වේද අක්ෂාන්තියයි කියන ලැබේ. ඒ නොඉවසින බව ප්‍රකට වෙන ආකාරය එහෙමයි. නොඉවසන අයුරේ අදිවාසනය කියන්නේ ඉවසන බව අනදිවාසනයේ සැඩපරුෂ බවක්. ඒකත් එක්කම එන්නේ අසෝචරය කවදයක් කායික වාචික වූ විතික්‍රම දුස්චරිත වාචසික විතික්‍රම කායික වාචසික විතික්‍රමන. ඒ කියන්නේ කායික වාචසික ඒ සීල සම්පන්න භාවයෙන් ඉපිටට යන ස්වභාවය සීලේ කඩන ස්වභාවය අසෝචරයයි කියන්නේ. හැම දුස්සීල බව අසුරච්ඡයයි කියන පාවිච්චි කරනවා. ඊළඟ එක තියෙන්නේ අසාලක්ෂ්‍ය කවරේදයක් ඊළඟ එක අති ප්‍රතිසංතානේ කවරේදයක් මේ දෙක එකට කියලා තියෙන්නේ. මේක වචනේ අපි අක්කන්තිය නසෝච්චරන් ඒ දෙක එකට අරන් තියෙන්නේ. ඊළඟ එක අසකල්ලි කවරේදයක් ප්‍රතිසංතානේ කවරේදයක් අප්‍රතිසංතානෝ මේක පාලියෙන් කියන්නේ අසකල්ලියන් අපටිසංතාරෝ. මොකද මේකේ කියන තේරුම යම් වචනයක් දොස් බැවින් ගඩු ඇත්තේ කර්කශ කුණු වූයේ. ඒ කියන්නේ හරි රළු වචන දොස් වචන පාවිච්චි කරන පුජ්‍යලයා මෙරහට කටුක වේද මෙරමාහට ලග්නේ වේද ක්‍රෝධයට ආසන්න වූයේද සමාධිය ඔහුගේ නොපවැත්ම කරන්නේද ඉබඳු වචනේ කියන්නේ වෙයි. එහි යම් නොමට වදනක් බවක් නොමොළොක් බවක් රළු වදනක් බවක් මේ අසා කල්ලයයි කියනු ලැබේ. ඒ රළු වචන රළු ස්වභාවයේ කියනවා. අප්‍රතිසංතානේ කවරේදයක් ප්‍රතිසංතානය දෙකකි. ආමිෂ ප්‍රතිසංතානය ආමිෂයෙන් ඇතිවීම. ධර්ම ප්‍රතිසංතානය මෙලව ඇතමෙක් ආමිෂ ප්‍රතිසංතාරයෙන් හෝ ධර්ම ප්‍රතිසංතාරයෙන් හෝ නොඅතුරන්නේ වෙයි. මේ අප්‍රතිසංතානයයි කියනු ලැබේ. ඒව නෑනේ. ඒ කියන්නේ ප්‍රතිසංතාර ආමිෂ ප්‍රතිසංතාර ආමිෂයෙන් ඇතිරීම ආමිෂයෙන් සැලකීම ඒ ස්වභාවයේ ධර්ම ප්‍රතිසංතාර ධර්මයෙන් සැලකීමේ ස්වභාවය නැති බව තමයි මෙතන පෙන්නුම් කරන්නේ. යම් කිසි පුජ්‍යලෙක් අට කතාවේ මේ සියල්ලටම විස්තර දීලා නැහැනේ. ඊළඟට තියෙන්නේ ඉන්ද්‍රියන්හි අගුප්ත ద్వාරයේ කවරේදයක් මෙලව ඇතමෙක් ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ අනුවංජන ගන්නේ වෙයි. යම් කරුණකින් චක්කු ඉන්ද්‍රිය අසංවෘතව වාසය කරන්නා වූ මොහු
අවිද්‍යා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයෝ ලුහු බඳින්නාහු නම් ඒ චක්කු ඉන්ද්‍රයාගේ සංවරය පිණිස නොපිළිපන්නේ වෙයි. ඒ කියන්නේ අවිද්‍යා දෝමනස්ස සහගත හේතුවකට චක්කු විඥාණයෙන් අරමුණු ගන්නවා නම් නිමිති ගන්නවා නම් ඒක චක්කු ඉන්ද්‍රිය රකින්න ස්වභාවය නෙවෙයි. ඒක අගුප්ත ద్వාරය ඉන්ද්‍රියන්ගේ අගුප්ත ద్వාරයයි කියනු ලැබේ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් නොරක්නා ස්වභාවය. ඒ වගේම චක්කු සෝත ගාන ජීවහත් ඒ විදිහටමයි. ඒ ඉන්ද්‍රියන්හි අගුප්ත ద్వාරය කවරේදයක් කියන එක ඒ විදිහටමයි පෙන්වන්නේ. රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යංජන ගන්නේ වේ යම් කරුණකින් චක්කු ඉන්ද්‍රිය අසංගෘතව වාසය කරන්නාහු අය ස්වභාවය. ඒ වගේම සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවේන්ද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය මේ සියල්ලටම ඉන්ද්‍රියන්හි අගුප්ත ద్వාරය මේ විදිහට විස්තර කරනවා. ඊළඟට ඒකත් කියන අනික් අකුසල ධර්මයේ භෝජනේ අමාත්‍රඤ්‍යතාවේ කවරේදයක් මෙලව ඇත්ත මේ ප්‍රතිවික්ෂා නොකොට අනුපාණයෙන් කිලි පිනිස මද පිනිස සැරසීම පිනිස විභූෂණය පිනිස ආහාර වළඳයි නම් ඒ කියන්නේ අමාත්‍ර තඤ්‍යතාවයයි. ඒ කියන්නේ ඒ නුනුවණින් ආහාර වැළඳීමේ යම් අසන්තුට්ටි බවක් පමණ නොදන්නා බවක් වේද මේ භෝජනේ අමාත්‍රතාවය යයි කියනු ලැබේ. ඊට පස්සේ මුට්ට ස්මෘති ඒ කියන්නේ සිහියේ නොසිහි ස්වභාවය යම් නොසිහියෙක් අනනු ස්මෘතියක් වේද අප්‍රති ස්මෘතියක් වේද නොසිහි කරන අයුරෙක් නොදරන බවක් වේද අරමුණේ ඉපිලෙන බවක් වේද නට සිහි ඇත්තේ වේද මේ මුට්ට සති කියලා කියනවා. මුට්ට සතියේ ළඟ මේන අනික් අකුසල ධර්මයේ අසම්පජඤ්ඤ නේ කවරේදයක් යම් නොදැක්මෙක් අවිද්‍යාව පරිගයක්. ඒ කියන්නේ ඒක නුවණ නැතිකම මේ සී නැතිකම මේ නුවණ නැතිකම සිහි නැතිකමයි නුවණ නැතිකමයි මේක සති සම්පජඤ්ඤේ විරුද්ධ ස්වභාවය. සතිය සම්පජඤ්ඤේ ඒකේ විරුද්ධ ස්වභාවය තමයි මේ කෙලෙස් ධර්ම එකට එකතු කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා සීල විපත්තිය. සීල විපත්තිය කවරේදයක් දිට්ඨි විපත්තිය කවරේදයක්. සීල විපත්තියට කියනවා කායික විතික්‍රමයක්. ඒ කියන්නේ කායික දුස්චරිතයක් වාචික දුස්චරිතයක් වාචික විතික්‍රමයක් කායික වාචික විතික්‍රමයක් වේද සීල විපත්තියයි කියනු ලැබේ. කියන්නේ කයින් කරන වැරදි වලින් නොබේරුණ ස්වභාවය වචනයෙන් කරන වැරදි වලින් වෙන්න උඩ ස්වභාවය ඒක සීල විපත්තියයි. එතකොට දිට්ඨි විපත්තිය. දිට්ඨි විපත්තිය කියන්නේ දුන් දෙහි විපාක නැත යාගේ විපාක මේ දස වස්තුක මිත්‍යා දිට්ඨියෙන් යුක්ත මේ කම්මස්සකත ඥානෙ නැත්නම් දස වස්තුක මිත්‍යා දිට්ඨිය තමයි මෙතන විස්තර කරන්නේ මේ දිට්ඨි විපත්ති ස්වභාවය. ඒ ළඟට කියනවා දෙකේ අනික් කෙලෙසය අධ්‍යාත්මික සංයෝජනයේ කවරේදයක් ඌරම්බාගේ සංයෝජන පස අධ්‍යාත්මික සංයෝජනයි උද්දම්බාගේ සංයෝජන පස විහාව්‍ය සංයෝජනයි උද්දම්බාගේ සංයෝජන ඒක බාහිර ආකාරයෙන් පෙන්වන්නේ උද්දම්බාගේ සංයෝජන පසයි ඌරම්බාගේ සංයෝජන පසයි එකතු කරලා කෙලෙස් ධර්ම කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ දෙක විභාගය කරන ආකාරය එතන මෙහෙම අට කතාවේ තියෙන්නේ සංයෝජනෙද්දී අජත්තං යනු කාම භවේ බහිද්ධ යනු රූප භවේ යම් කිසි සතේ කාම භවේ ස්වල්ප කාලයක් ජීවත් වේ එසේ වුවත් කාම භවේ චුති ප්‍රසන්දේ බොහෝ වෙති රූප බහෝර අල්පය රූප බහවල බොහෝ කාලයක් වසති යම් තැනක කල්පයකින් හතරෙන් කොටසක් ඉතිරි තුන් කොටසේ කාම භවයේ ශූන්‍ය වේ. හිස්ය යම් තැනක චුති ප්‍රතිසන්ද බොහෝ වෙද්ද එහි
ආලයද ප්‍රාර්ථනායද අභිලාෂයේ බොහෝ වේ. මෙන්න මේ විදිහට කාම භවයේ රූප භවයේ එතන ඌරම්භාගී උද්දම්භාගී විස්තර කරනවා ඒ කොටසට. ඒ දික්ක කාණ්ඩේ යම් කිසි දෙයක් කතා කරන්න තියනවද? සමානස අර මේ අපපටිසන්තාර කියන එක ගැන මේ පාලි ඩික්ෂනරියේ තේරුමක් දීලා තියෙනවා සර්. මේ පටිසන්තාර කියනකොට එතන මේ සඳහන් වෙනවා මිත්‍ර භාවයෙන් පිළිගෙන සංග්‍රහ කිරීම කියලා. එතකොට මේ පටිසන්තාර කියන්නේ සර් මේ මිත්‍ර භාවයෙන් පිළිගෙන සංග්‍රහ කිරීම කියන එක. දැන් මෙතන කෙලෙස් ධර්ම හැටියට ඒකේ විරුද්ධ පැත්ත තමයි පෙන්ලා තින්නේ. එහෙම සංග්‍රහ නොකිරීම වගේ කියලා තමයි හිතෙන්නේ. තවත් යම් කිසි ඒ පටිසන්තරේ කියන්නේ ඡේදය පොඩ්ඩක් කියන්නකෝ. සර් අපිට ඇහෙන්නේ 98 වෙනි ඡේදය ඇහෙන්නේ නැතිද? මේක තියෙන්නේ 98 එහි ආසා කල්ය කවරේදයක් යම් ඒ වචනයක් ඒ සදොස් බැවින් ඒ කියන්නේ රළු වචනයක් gadu බැවින් ඒ විදිහට කියලා එහි අපටිසන්ධාරේ කවරේදයක් ආමිෂ ඒක කොහොමද ජයන්ත මහත්තයා කිව්වේ? ආමිෂ ප්‍රතිසන්තරය ධර්ම ප්‍රතිසන්තරය. ඒකේ විරුද්ධ පැත්ත තමයි මේ පටිසන්තාර කියන්නේ මිත්‍ර භාවයෙන් සැලකීම කියන එක. එතකොට මේ මිත්‍ර භාවයෙන් ආමිෂයෙන් සැලකන එක තමයි මේ ආමිෂ පටිසන්තාරය කියලා කියන්නේ. එතකොට ධර්මයේ පැත්තෙන් සැලකීම තමයි ධම්ම පටිසන්තාරය කියලා කියන්නේ කියලා තමයි අපිට ගන්න වෙන්නේ නේද සර්? ඔව්. එතකොට හරි. එතකොට අපිට ආමිෂයෙන් නොසැලකීම සහ ධර්මයෙන් ඒ කෙලෙස් ධර්ම එක වගේ එක ළඟ එන කෙලෙස් ධර්ම දෙකක් එකතු කරලා මේක ආධ්‍යාත්මික సంతානයේ තියෙන කෙලෙස් ධර්ම ප්‍රකට කරලා පෙන්වන ස්වභාවයක්. සර් අපිට අර අට කතාවෙන් පැහැදිලි කරගන්න පුළුවන් ද මේ පුබ්බන්තාන දිට්ඨි කියන එකයි අපරන්තාන දිට්ඨි කියන එකයි? ඒක වෙන තැනක තියෙනවා. ඒක පල්ලෙහාදී තියෙනවා. මේවම නැවත නැවත විස්තර කරනවා තියෙනවා අනික් නිर्देशයේදී. ඒකට ගියාම අපි විස්තර කරමු. පුබ්බන්තේ දිට්ඨි ඒ ටික මේ දෙකේ විස්තරේ බොහොම අඩුයි. විස්තර කරලා තියෙනවා. තේරෙන්නේ අර දැන් පෙර ජීවිතයක් නැහැ කියන වගේ අදහසක් වගේ කියලා තියෙනවා මේ. ඒතකොට පෙර අපර කියන්නේ පෙරපස්ස කියන එක. කියන්නේ ඉදිරියේදී එනවා නිර්දේශයේදී ওই කාරණා ටික වෙන්නම එනවා. නේ හොඳයි එතන බලමු සර්. අපි ඒක බලමු අනික් නිර්දේශයේදී එවන. හොඳයි. ඊට පස්සේ ත්‍රික නිर्देशයට යනවා. ත්‍රික නිर्देशයේ තියෙන්නේ මුල මේක 913 තුන් අකුසල මූලය කවරේදයක්. මේ අකුසල මූලය උගා දීර්ඝව විස්තර කරනවා. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූලය. එතකොට ලෝභය කවරේදයක්? යම් රාගයක්, බලවත් රාගයක්, අනුනුයක්, අනුරෝධයක් මේ විදිහට ඒ ලෝභය කියන ධර්මතාවයට ධම්මසංගණේදී ධර්මතා 100කින් තමයි විස්තර කරන්නේ. ඒ ධර්මතා 100ට මං හිතන්නේ මෙතනත් ඒ විදිහටම තමයි විස්තර කරන්නේ. ඒ ලෝභ ස්වභාවය මේ බලන්න යම් රාගයක්, බලවත් රාගයක්, අනුනුයක්, අනුරෝධයක්, නන්දියක්, නන්දි රාගයක්, චිත්තයාගේ බලවත් රාගයක්, ඉච්ඡායක්, මූර්ඡායක්, ගිල ගැනීමක්, කිජු බවක්, බලවත් කිජු බවක්, රාග සංගයේ පංචකයේ මේ විදිහට එකින් එක බොහෝ වචන ධම්මසංගණියේ විස්තර කරලා තියෙන ආකාරයටම තමයි ලෝභය විස්තර කරලා ඊට පස්සේ ද්වේෂය, ලෝභ දේශ මොහ කියන ඒ අකුසල ධර්ම අකුසල මූල තුන විස්තර කරනවා. ද්වේෂය කවරේදයක් මෙතන එනවා. දස ආකාර අඝාත වස්තු මෙතන විස්තර කරනවා. මට අවඩක් කළේය අඝාතේ උපදී, මට අවඩක් කරායයි අඝාතේ උපදී. මේ අතීතේ අනාගත වර්තමානයේදී තමා සඳහා අවඩක් කළ ස්වභාවයෙන් තුනක් එනවා. ඊට පස්සේ මගේ ප්‍රියමනාපයට ඒ විදිහටම අවඩක් කළේය, කරයි, කරන්නේ කියලා එසරත් තුනක් එනවා. 6යි මගේ
අප්‍රිය පුජ්‍යලයාට මනාප වැඩක් කළේය කියලා ඒ වගේ 3යි එතකොට 9යි යලි අස්ථානයේ අස්ථාන පටිගයක් උපදිනවා. අස්ථාන පටිගය කියන්නේ යම් කිසි පුජ්‍යලයක් නැතුව තමන්ගේ পায় යම් කිසි තැනක කකුල වැදුනත් අපිට තරහ එන ස්වභාවයක් එනවා. මේ විදිහට තරහ එන ස්වභාවය බොහෝ පුජ්‍යලයන්ට තියෙනවා. අපිටත් තියෙනවා. ඒ තියෙන ස්වභාවය තියෙනවා අස්ථාන පටිගය. කාටද පටිගය තියෙන්නේ? තමන් කෙරෙහිම පටිගය උපදින ස්වභාවය. මේ චිත්තයගේ යම් මෙබඳු අඝාතයක්, බලවත් අඝාතයක්, ප්‍රතිඝාතයක්, ප්‍රතිවිරෝධයක්, කෝපයක්, ප්‍රකෝපයක්, සංක්‍රෝපයක්, ද්වේෂයක් මේ විදිහට එන ස්වභාවයට කියනවා දෝෂය කියලා. මෙතන දස අඝාත වස්තු මම හිතන්නේ කවුරුත් දන්නවා. ඒ කියන්නේ මම මුල් කරගෙන උපදිනවා 3, මගේ ප්‍රිය පුජ්‍යලයා මුල් කරගෙන 3ක් උපදිනවා. මගේ අප්‍රිය පුජ්‍යලයා මුල් කරගෙන 3ක් උපදිනවා. අප්‍රිය පුජ්‍යලයාට හොඳක් කරපු බවෙන් තමයි ඒ 3 උපදින්නේ. අනික අස්ථාන පටිගේ තමා කෙරෙහි තමාම පටිගේ වෙන ස්වභාවය. ඒක තමයි ද්වේෂයේ දක්වන ස්වභාවය. එතන මෝහය දක්වනකොට කියනවා මෝහේ කවරේදත් දුක්ඛේ නොදැනීම, දුක්ඛ සමුදය නොදැනීම, දුක්ඛේ නිරෝධේ නොදැනීම, නිරෝධගාමිනී පටිපදාය නොදැනීම. එතකොට එතනවත් කියනවා පූර්වාන්තේ නොදැනීම, අවරාන්තේ නොදැනීම, පූර්ව අවරාන්තේ නොදැනීම. ඉදන් ප්‍රත්‍ය ඒ කියන්නේ පටිච්චසමුප්පාද සංඛ්‍යාත ධර්මයන් නොදැමේ. මෙම යම් මෙබඳු නොදැනීමක් නොදැක් මේ අවිද්‍යා පරිගේකේද මෝහ සංඛ්‍යාත අකුසල ධර්මයක් වේ. ඒක විස්තර කරලා තියෙනවා. එතනත් කියනවා පූර්වාන්තේ නොදැනීම. ඒ කියන්නේ පූර්ව භව සංඛ්‍යාතව ඒ අවරාන්තේ නොදැනීම. ඒ ඉතිරි අනාගතේ පූර්ව අවරාන්තේ පූර්වයි අපරයි දෙක එකතු කරලා. ඒක අපි දන්නවා. මම හිතන්නේ සර් එතන එන්නේ පෙර භවයක් ඇති බවයි අර පසු භවයක් ඇති බවයි. ඔකට විස්තර කරලා ධර්ම ස්වභාවයෙන් විස්තර කරන තරක් තියෙනවා පිටිපස්සට අපි බලමු. එතකොට මෙතන කියනවා ඊළඟට 3 අකුසල විතර්කය කවරේදත්. මේවා හරි සියුම් විදිහටම කියනවා. අකුසල විතර්කය කියනකොට කාම විතක්කේ, ව්‍යාපාද විතක්කේ, විහිංසා විතක්කේ. මේ විතක්ක 3 තමයි 3 අකුසල විතක්කය. කාම විතක්කේ කවරේද? කාම ප්‍රතිසංයුක්ත වූ තර්කයේ විතක්කේ මිත්‍යා සංකල්පයක් වේද මේ කාම විතක්කයයි. ඒතර කාම කාම සහගත වූ, කාම ප්‍රතිසංයුක්ත වූ, කාමෙන් යුක්ත වූ. ඊළඟට ව්‍යාපාද විතර්කේ ව්‍යාපාද ප්‍රතිසංයුක්ත වූ, ව්‍යාපාද සහිත වූ, ව්‍යාපාදයෙන් ඒ විදිහට එන තර්කයක් විතර්කයක් මිත්‍යා සංකල්පයක් ව්‍යාපාද විතර්කයයි. ඊළඟට විහිංසා විතර්කය. විහිංසා ප්‍රතිසංයුක්ත වූ, විහිංසා ප්‍රතිසංයුක්ත වූ තර්කයක් විතර්කයක් මිත්‍යා සංකල්පයක් වේද විහිංසා විතර්කයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්පේ විරුද්ධ ස්වභාවයේ මිත්‍යා සංකප්ප ස්වභාවයමයි එතන විස්තර කරන්නේ ඒ 3. ඊට පස්සේ ඒ 3 අකුසල සංඥාව කවරේදයක් මේ කර්මයක් ලස්සනට පෙන්වු කරන අකුසල සංඥාව. කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. කාම සහගත වූ සංඥාවක්, කාම ප්‍රතිසංයුක්ත වූ සංඥාවක්. හැඳිනගත් බවක් මේ කාම සංඥා. ඊළඟට ව්‍යාපාද ප්‍රතිසංයුක්ත වූ සංඥාවක් වෙනවා නම් ව්‍යාපාද සංඥා. ඊළඟට විහිංසා ප්‍රතිසංයුක්ත වූ හැඳිනීමක් හඳුනාලා විහිංසාවක් වේ නම් ඒ විහිංසා සංඥාවයි. එතකොට ඊළඟට බලමු කාම ධාතුව. එහි 3 අකුසල ධාතුහු කවරේදයක්. දැන් මේක කාම ධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව අපි ධාතු විභංගයේදී මේ විදිහට විස්තර කරනවා. කාම ධාතුව. කාම ධාතුව කියනකොට ඒක අපි උත්පත්ති භවස්ථාන වශයෙන් කාම ධාතුව විස්තර කරනවා ධාතු විභංගයේදී. අවිචි මහා නිරේ සිට පරිනිම්මිත වසවර්තයේ දක්වා වුණ කාම ධාතුව. ඒ භව තලයන්නේ යම් කාම සහගත සංසිද්ධියක් වේද ඒ කාම ධාතුවයි කියලා එතන විස්තර කරනවා. ඒතකොට ව්‍යාපාදයේ ඒ දෝෂ සහගත වූ ඒ ධර්ම ස්වභාවය පුජ්‍යල
සත්පුජ්‍යල ස්වභාවයෙන් තොරව ගන්නකොට ව්‍යාපාද ධාතුවයි විහිංසා ධාතුවයි. ඒතර කාම විතක්කේ කාම ධාතුවේ ව්‍යාපාද විතක්කේ ව්‍යාපාද ධාතුවේ විහිංසා ධාතුවේ විහිංසා විතක්කේ විහිංසා ධාතුවයි කියලා මෙතන විස්තර කරනවා. ඊළඟට නැවතත් හිතන කාම විතක්කේ කවරය? කාම ප්‍රතිසංයුක්ත වූ යම් විතක්කයක් වෙනවා නම් කාම විතක්කයයි. ව්‍යාපාද විතක්කයත් ඒ විදිහට විස්තර කරනවා. විහිංසා විතක්කයත් ඒ විදිහටම විස්තර කරනවා. ඊළඟට තුන් දුස්චරිතය කවරේද? කාය දුස්චරිතය, වාග් දුස්චරිතය, මනෝ දුස්චරිතය. කාය දුස්චරිතය කවරේද? ප්‍රාණඝාත, අදත්තානේ, කාමමිත්‍යාචාරය. වාග් දුස්චරිතය ඒ වචනයෙන් කරන වැරදි 4. මනෝ දුස්චරිතය මනසෙන් කරන අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨිය. මේ මනෝ දුස්චරිතයයි. ඊළඟට කාය දුස්චරිතේ තවදුරටත් විස්තර කරනවා. අකුසල වූ කාය කර්ම කාය දුස්චරිතයි. අකුසල වූ වාග් කර්ම වාග් දුස්චරිතයි. අකුසල වූ මනක් කර්ම මනෝ දුස්චරිතයි. මේ අකුසල කාය කර්ම කවරේද? ඒක තවදුරටත් තියෙනවා. අකුසල වූ කාය සංචේතන අකුසල කාය කර්ම වේ. අකුසල වූ වාග් සංචේතන අකුසල වාග් කර්ම වේ. අකුසල වූ මනෝ සංචේතන මනක් කර්මේ. මේ එතකොට මේ සංචේතනාව චේතන ස්වභාවයම ඒ කර්මයේ විදිහට එතන දුස්චරිතයේ විදිහට පෙන්වුම් කරනවා. ඊළඟට විස්තර කරනවා 918 එහි තුන් ආශ්‍රවයෝ කවරේද? ආශ්‍රවයෝ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මෙතන දික්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව තුලට අරන් තියෙන්නේ. එතකොට ආශ්‍රවයෝ තුනක් විදිහට විස්තර කරන්නේ එහෙමයි. සාමාන්‍ය අභිධර්මයේ කියනවා කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව. මෙතන දික්ඨාශ්‍රව ස්වභාවයේ අරන් තියෙනවා අවිද්‍යාශ්‍රව තුලටම. එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේ පංචකාම ගුණයේ යම් කාම ඡන්දයක් කාමේ බැසගැන්මක් වේද මේ කාමාශ්‍රවයි. ඊළඟට රූපාරූප භවයන්හි ප්‍රාර්ථනා විසින් යම් භව ඡන්දයක් ගැලීමක් වේද භවශ්‍රවයි කියලා. ඊට පස්සේ අවිද්‍යාශ්‍රව ඒ කියන්නේ දුක්ඛ අඥානං ඒ ආදී යම් අවිද්‍යා පරිගයක් මෝහ සංඛ්‍යාත අකුසල මූලයක් වේද අවිද්‍යාශ්‍රවයයි. ඒ ආශ්‍රව බොහෝ කල් පැවැත්ම නිසා ආශ්‍රව ස්වභාවය පෙන්වුම් කරනවා. ඊළඟට තුන් සංයෝජනය කවරේද? මෙතන තුන් සංයෝජනය කියන්නේ සංයෝජන තුනක් කරන් තියෙනවා. මේ සංයෝජන තුන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන මුලට අරගෙන තුන් සංයෝජන කියලා කියනවා. දස්සනෙන් පහතබ්බ වෙන ඒ සංයෝජන තුන. ඒ සක්කාය දිට්ඨිය කවරේද? මෙතන විස්තර කරනවා. මෙලොව බුද්ධ ආදී ආර්යයන් නොදක්නසුළු සතිපට්ඨාන ආදී ධර්මයන් අදක්ෂ වූ ඒ කියන්නේ පුතග්ජන යම් පුතග්ජනේ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණ අසෘතවත් පුතග්ජන තෙමේ රූපේ ආත්ම වශයෙන් ඒ විදිහට ඒ 20 ආකාර සක්කාය දිට්ඨිය මෙතන විස්තර කරනවා. ආත්මේ රූප ඇතේයි දනි. ආත්මේ රූපේ ඇතයි දනි. ඒ විදිහට රූපෙහි ආත්මය ඇතයි දනි. එතන 4 ආකාරයක් ගන්නවා. රූපේ සංඛ්‍යාතව වේදනාවත් 4 ආකාරයක ගන්නවා. එතකොට 20 ආකාර සක්කාය දිට්ඨියේ විදිහටයි එන්නේ. රූපේ ආත්ම වශයෙන් දකේ ආත්මේ රූප ඇත්තේයි හෝ ආත්මේ හෝ රූපේ ඇතයි හෝ රූපේ හෝ ආත්මේ ඇතයි යන මේ 4 ආකාර දැකීම තමයි ඒ රූපේ පිළිබඳ වෙන දික්ටි ස්වභාවය. ඊට පස්සේ වේදනාව, සංඥාව, සංස්කාරේ, විඥාණය මේ ආකාරයෙන් දැකීමෙන් ඒ තමයි සක්කාය දිට්ඨිය 20 ආකාර බැරදි දැකීමේ ස්වභාවය. ඊළඟට විචිකිච්ඡාව කවරේද? ශාස්ත්‍රූහි කෙරේ සැක කරේ විචිකිච්ඡා කරේ, ධර්මයේ සැක කරේ විචිකිච්ඡා කරේ, සංඝයා කරේ සැක කරේ විචිකිච්ඡා කරේ, ශික්ෂායේ සැක කරේ විචිකිච්ඡා කරේ, පූර්වාන්තයේ සැක කරේ විචිකිච්ඡා කරේ, අවරාන්තයේ සැක කරේ විචිකිච්ඡා කරේ, පූර්ව අවරාන්තයේ සැක කරේ විචිකිච්ඡා කරේ,
ඉදම් පටිච්ච සම්පන්න ධර්මයේ සැක කරේ විචිකිච්ඡා කරේ මෙබඳු සැකයක් සැක කරන අයයක් වෙනවා නම් ඒක විචිකිච්ඡායයි කියන ලැබේ. ඒ විචිකිච්ඡා ස්වභාවය විස්තර කරනවා. ඊළඟට සීලවත පරාමාස මේ සස්නේ නෙම් බහැර මහණුන්ගේ සීල උදය සීල සුද්ධිය වෘතයෙන් සුද්ධිය සීල වෘතයෙන් සුද්ධියයි මෙබඳු දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ සස්නෙන් බහැර මහණන්ගේ ඒ සීල වෘතයන් සුද්ධයයි ඒ සීල උත පරාමාස ස්වභාවය. ඒ තුන් සංයෝජන ඊළඟට එහි තුන් තෘෂ්ණාව කවරේද? මෙතන තෘෂ්ණාව තුන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒකට කාම තණ්හා විස්තර කරන භව දෘෂ්ටි සාගත වූ බලවත් රාගයේ චිත්තයගේ බලවත් රාගයක් භව තෘෂ්ණා. කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා. භව තෘෂ්ණාව කවරේද? භව තෘෂ්ණාව විස්තර කරන විභව තෘෂ්ණාව විස්තර කරන උච්ඡේද දෘෂ්ටි සාගත වූ රාගයක් බලවත් රාගයක්. කාම තණ්හා විස්තර කරනවා කාම ධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයක් බලවත් රාගයක් වේද මේ කාම තණ්හායි කියලා විස්තර කරනවා. කාම ධාතුවට සම්බන්ධව ඒ අන්‍ය වූ තෘෂ්ණාව කවරේද? දැන් තෘෂ්ණාව තවත් ආකාරයකට පෙන්වනවා. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා. ඉස්සලා කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මෙතන කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා. ඒකට කාම තණ්හා කාම ධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයක් බලවත් රාගයක් චිත්තයේ බලවත් රාගයක් කාම තණ්හා. කාම ධාතු ප්‍රතිසංයුක්ත වූ කාම ධාතු කියන්නේ අවිච්ඡ මහානරයේ සිට අපි කතා කරා මේ කාම ලෝකවල ඉහළම තලයේ දක්වා එන ඒ තල 11 කාම ධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයක් බලවත් රාගයක්. මේ විදිහට ඊළඟට රූප තණ්හා. රූප ධාතු ප්‍රතිසංයුක්ත වූ රූප ධාතු තල 16 සම්බන්ධ කරගෙන ඊළඟට අරූප ධාතු ප්‍රතිසංයුක්ත වූ බලවත් රාගයක් චිත්තයගේ බලවත් අරූප ධාතු සම්බන්ධ කරගෙන අරූප ධාතු කියනකොට අරූප තල 4 සම්බන්ධ කරගෙන අරූප තල 4 එන ධර්මතා සම්බන්ධ කරගෙන රූප ධාතු කියනකොට රූප ඒ කාම ධාතු කියනකොට කාම ධාතුවට සම්බන්ධ වූ ධර්ම ස්වභාවය. රූප ධාතු කියනකොට රූප තල 16ට සම්බන්ධ වූ ධර්ම ස්වභාවය. අරූප ධාතු කියනකොට අරූප ධාතු 4ට සම්බන්ධ වූ ධර්ම ස්වභාවයට සම්බලවත් රාගයක් තියෙනවා. අරූප තණ්හායි කියලා විස්තර කරනවා. ඊළඟට කියනවා එහි තුන් තෘෂ්ණාව කවරේද? අන්‍ය වූ තෘෂ්ණාව. දැන් තවත් ක්‍රමයකින් පෙන්නනවා. රූප තණ්හා, අරූප තණ්හා, නිරෝධ තෘෂ්ණා. මෙතන බලන්න කොහොමද කියන්නේ කියලා. රූප තෘෂ්ණාව කවරේද? එතන රූප ධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයක් බලවත් රාගයක් චිත්තයගේ බලවත් රාගයක් වේද රූප තණ්හායි කියලා. ඊළඟට අරූප ධාතු අරූප තෘෂ්ණාව කවරේද? අරූප ධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයක් බලවත් රාගයක් චිත්තයගේ බලවත් රාගයක් අරූප තෘෂ්ණායි කියනවා. ඊළඟට කියනවා නිරෝධ තෘෂ්ණා කියන්නේ උච්ඡේද දෘෂ්ටි සාගත වූ රාගයක්. උච්ඡේද දෘෂ්ටි සාගත කියන්නේ ඒ ආත්ම භාවයේ උච්ඡේද වෙන ස්වභාවයෙන් බලවත් රාගයක් චිත්තයගේ බලවත් රාගයක් වේද මේක නිරෝධ තෘෂ්ණායි කියලා. ඒ කියන්නේ ඒකට තෘෂ්ණා වෙන ස්වභාවය භව උච්ඡේද ස්වභාවයට තෘෂ්ණා වෙන ස්වභාවය නිරෝධ තෘෂ්ණායි කියලා කියනවා. මේක අපිට කියනවා. ඊළඟට මෙතන තියෙනවා 923 එහි තුන් පස්සනාව ඒක මොකද්ද ජයන්ත මහත්තයා? පස්සන පයන එද්ද යන්නද මට තේරෙන්නේ නැහැ. පයනනේ පස්සනාව කවරේද? කාමේසනා කියන්නේ කාම ගවේෂණ. මේ ගවේෂණ සුද්ධභාවයේ කාමේසනා කාම ගවේෂණ රාගය භව ගවේෂණ රාගය. ඒකට කියන කාම භවේෂණ රාගය භවේෂණ ඊළඟට භවේෂණාය ඊළඟට බ්‍රහ්මචර්යේසනාය. එහි කාමේෂනා කවරේද? පංචකාම ගුණේ යම් කාම ඡන්දයක් වේද
ගිල ගැනීමක් වේද කාමයන්ගේ ගිල ගැනීමක් වේද මේ කාමේශනායයි කියන ලැබේ. ඒ කියන්නේ කාම ගවේෂණ සංඛ්‍යාත ඒ රාගයට කියනවා කාමේශනායයි කියන. ඊළඟට භවේශනා කියන එතන විස්තර කරන රූපාරූප භවයන් යම් ඡන්දයක් භව ඡන්දයක් භවයේ ගිල ගැනීමක් භවේශනායි කියන. ඒ කියන්නේ භවයේ කෙලෙහි දැඩි ඡන්ද ස්වභාවයට කියනවා භවේශනා කියලා. මුලයකට කිව්වා කාමේශනා මේක භවේශනා. බ්‍රහ්මචර්යේශනා කියන්නේ බ්‍රහ්මචර්ය ලෝකේ ශාස්ත්‍රත්වත්‍ය ලෝකේ අශාස්ත්‍රත්වත්‍ය හෝ සත්ත්වතෙමේ මරණුන් මතු නොමවේයි නොද නොවේයිද නොමවේයිද නොද නොවේයිද යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතේ දෘෂ්ටි විපර්යාසයක් වේද මේක බ්‍රහ්මචර්යේශනායයි කියන්නේ. ඒතර මේ ලෝකයේ පිළිබඳව ශාස්ත්‍රත ස්වභාවය අශාස්ත්‍රත ස්වභාවය සත්‍ය මරණුන් මත වෙයිද නොවේයිද මේ වගේ ඒ පිළිබඳව තියෙන ගවේෂණ සංඛ්‍යාතයකට කියනවා භවේෂණ බ්‍රහ්මචර්යේශනායි කියලා විස්තර කරනවා. එතන නැවතත් විස්තර කරනවා කාමේශනා කවේදයක් කාම භවය තදේකස්ත වූ කාම භවයත් එක්ක එනා වූ අකුසල කාය කර්ම වාක් කර්ම මනස් කර්ම කාමේශනායි කියලා විස්තර කරනවා. භවේශනා භවරාගේ තදේකස්ත වූ අකුසල කාය කර්මයක් වාක් කර්මයක් වේද භවේශනායයි කියන ලැබේ. බ්‍රහ්මචර්යේශනා අන්තග්‍රාහික දිට්ඨිය තදේකත් වූ අකුසල කාය කර්ම වාක් කර්ම මනස් කර්ම නම් බ්‍රහ්මචර්යේශනායි කියලා විස්තර කරනවා. ඒ කාරණා සම්බන්ධ අකුසල ස්වභාවයන් තමයි එතන විස්තර කරන්නේ. එහි තුන් විදා මානෙ කවරේදයක් මේ කියන්නේ තුන් විදා මානෙ කවරේදයක් මම ශ්‍රේෂ්ඨයෙක් වෙමි විදායක මානයක් වෙනවා මම සදුෂ්ඨයෙක් වෙමි මානයක් වෙනවා මම හීනෙක් වෙමි මානයක් වෙනවා මේ තුන් විදායයි කියන විදායයි කියන බේ තුන් විදාය කියන්නේ මේ මාන ස්වභාවය ශ්‍රේෂ්ඨ බව සමාන බව සදුෂ්ඨ බව හීන බව කියන කාරණා තුන. ඊළඟට 925 කියනවා මේ තුන් භවයේ කවරේදයක් ජාති භවය තුන් බය භවය නෙවෙයි තුන් බය කවරේදයක් ජාති බය ජරා බය මරණ බයයි මේ එහි ජාති බය කවරේදයක් ජාතිය පිණිස බය භයානකේ තැති ගැන්මක් වේද ලොමු ගැන්මක් වේද මේ ජාති බයයි ජාතිය පිළිබඳව ඇති වෙන බය. එතකොට ජරාව පිළිබඳ යම් කිසි බයක් එනවා නම් ජරාව පිළිබඳ යම් බයක් ජරාව පිණිස බිය අයුරෙක් තැති ගැන්මක් වේද ලොමු ගැන්මක් වේද චිත්තයාගේ උත්‍රාසයක් වේද මේ ජරා බයයි මේ ජරා බය ජරාවට ඇති බිය වෙන බව ජරාවට පත්වීමට මහලු වීමට ඉන්ද්‍රිය අක්‍රිය වීමට ඊට පස්සේ මරණ බය කවරේදයක් මරණය පිණිස බිය අයුරෙක් තැති ගැන්මෙක් ලොමු දැහ ගැන්මෙක් වේද චිත්තයාගේ උත්‍රාසයක් වේද මරණ බයයි කියන ඒ බය තුන විස්තර කරනවා. ඊළඟට තියෙනවා තුන් තමස්හු අඳුරු කරන ස්වභාවය මේ අඳුරු ස්වභාවය අතීත කාලය හෝ ඇරඹ සැක කෙරේ විචිකිච්ඡා කරේ එහි අදිමුක්ත නොවේ. අතීත කාලයේ පිළිබඳව සැක කරන ස්වභාවය ඒක ඍජු අදිමුක්ත නොවේ නොපහදී කියන්නේ අතීත කාලයේ පිළිබඳව පහදින්නේ නැති ස්වභාවය. ඊළඟට මේ අඳුරු ඒ කියන්නේ මේක විස්තර කරන අර්ථකථනය විස්තර කරනවා. මේ අතීත කාලයයි අනාගත කාලයයි පච්චුප්පන්න කාලයයි පිළිබඳව යම් කිසි කෙනෙක් සැක කරන ස්වභාවය අතීත කාලය අනාගත කාලය සහ
වර්තමාන පච්චුප්පන්න කාලයේ හෝ අරබ සැක කරේ විචිකිච්ඡා කරේ අදිමුක්ත නොවේ බැස ගැනීමට පත් වෙන්නේ නැහැ නොපහදී මොහු තුන් තමස්සු වෙති තමස්සු කියන්නේ ඒ අඳුරු ස්වභාවය ඒ නොපැහැදිලි බව මොකක්ද ඒකට කියන්නේ මේක විස්තර කරනවා මෙහෙම තපනිද්දේශේ විචිකිච්ඡා විසින් අවිජ්ජාව කියන ලදී ඒ අඳුර මුලාවයි අවිජ්ජාව ගංග මහා බියයි යන වචන වලින් අවිජ්ජාව තමූනම් වේ අද්ද තුනක් වශයෙන් දේශනා පහසුව සඳහා විචිකිච්ඡා හිසින් දේශනා කරන ලදී ඒ කුමක් නිසා මේ අතීතයේ ශක්තියක් වීමද ඇතොත් බ්‍රාහ්මණයෙක් වීමද වෛශ්‍යෙක් සුද්‍රෙක් මම මේක ගන්නම් අට කතාවෙන් මෙතන විස්තර කරන මෙහෙමයි තපනිද්දේශයේ විචිකිච්ඡා හිසින් අවිජ්ජාව කියන ලදී ඒ අඳුර මුලාවයි එතකොට අවිජ්ජා ගංග මහා බියයි යන වචන වලින් අවිජ්ජාව තමු නම්බේ අද්ද තුනක් වශයෙන් දේශනා පහසුව සඳහා විචිකිච්ඡා හිසින් දේශනා කරන ලදී එහි කුමක් නිසා මම අතීතයේ ශක්තියක් වීමද නැතහොත් බ්‍රාහ්මණයෙක් වීමද වෛශ්‍යෙක් සූද්‍රයෙක් කල්ලෙක් සුද්දෙක් මිත්තෙක් උසෙක් වීමද සැක කරන්නේ අතීතයේ කාලයේ අරබා සැක කරයි අතීත ආරම්භ කුමක්කෙන් මම අනාගතයේ ශක්තියක් වන්නේද නැතහොත් බ්‍රාහ්මණයෙක් වම්ද උසායෙක් වන්ද සැක කරන්නේ අනාගත අධාන ආරම්භ කංකති කුමක්කෙන් මම දැන් ශක්තියක් නැතහොත් බ්‍රාහ්මණයෙක් වෛශ්‍යෙක් සූද්‍රයෙක් වීමද මම කුමක්ද රූපයේද නැතහොත් වේදනාවද නැතහොත් සංඥාවද සංස්කාරයේ විඥානයේද සැක කරන්නේ පච්චුප්පන්න අද්දානං ආරබ්බති එහි කිසිවෙක් ශක්තිය කෝ තමාගේ ශක්තිය භාවය බ්‍රාහ්මණය බ්‍රාහ්මණ භාවය වෛශ්‍ය භාවය වෛශ්‍ය ශූද්‍ර භාවය නොදන්නෙක් නම් නැත ජීවේ ලත් සත්වේක් ශක්තියෙක් ජීවාදීන්ගේ වර්ණ බෙහෙදෙක් අසා අභ්‍යන්තර ජීවියෙක් කෙබඳු වේද කිම නිල් වේද නැතහොත් කහ වේද රතු වේද සතරාකාර වේද මේ ආකාරයෙන් සැක කරන්නේ මේ අඳුරු ස්වභාවයෙන් සැක කරනවා අතීතයේ සැක කරනවා අනාගතයේ සැක කරනවා වර්තමානයේ සැක කරනවා මේ විචිකිච්ඡා හිසින් මේ අවිද්‍යාව කියන ලද ස්වභාවය තමයි එතන විස්තර කරන්නේ ඒ සැක කිරීමේ ස්වභාවයෙන් අඳුරු වන ස්වභාවය එතකොට මේ අඳුරු ස්වභාවයේ ඒ විදිහට තමයි විස්තර කරන්නේ මේ විචිකිච්ඡා අවිද්‍යාව විචිකිච්ඡා හිසින් පහදන ආකාරය ඊළඟට 927 තියෙනවා එහි තුන් තීර්ථායතනයේ කවරේදයක් මෙලව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියන සුළු වේ මෙම දෘෂ්ටි ඇත්තේයි කෙබඳු දෙයක් මේ සත්‍ය තෙමේ යම් කිසි සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ උපේක්ෂ වේදනාවක් විඳින්නම් ඒ සියල්ල පූර්ව කුත හේතු විඳියයි එක්කෙනෙක් කියනවා මේ තුන් තීර්ථායතනයේ කවරේදයක් එක්කෙනෙක් පළවෙනි මහණක් කියනවා යම් සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් උපේක්ෂා වේදනාවක් විඳිනවා නම් ඒක පූර්ව කුත හේතුයි පෙර කරන ලද හේතුවක් නිසාමයි දෙවෙනි එක්කෙනා තවද මෙලව ඇතැම් මෙසේ කියන සුළු වෙයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි මේ සත්‍ය තෙමේ යම් කිසි සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් උපේක්ෂා වේදනාවක් විඳිනම් ඒ සියල්ල ඊශ්වර නිර්වාණ හේතුවෙන් විදි පළවෙනි එක්කෙනා පූර්ව කුත හේතු දෙවෙනි එක්කෙනා ඊශ්වර නිර්මාණ හේතුවෙන් තුන්වෙනි එක්කෙනා කියනවා මෙලව ඇතැම් මහණෙක් මෙසේ කියන සුළු වෙයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි මේ සත්‍ය තෙමේ යම් කිසි සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් උපේක්ෂාවක් විඳිනම් ඒ සියල්ල හේතු රහිතව ප්‍රත්‍ය රහිතව විඳි මේ තුන් තීර්ථායතනය එතකොට මේගොල්ලෝ කෙනෙක් කියනවා පූර්ව කුත හේතුවෙන්ද දෙවෙනි එක්කෙනා කියනවා ඊශ්වර නිර්වාණවාදයෙන් හින්දා තුන්වෙනි එක්කෙනා කියනවා
හේතු රහිතව අහේතුකව විඳින ස්වභාවය. මේ ඒ තුන් තීර්ථ ආයතන වූ ඒ කෙලෙස් ධර්ම තුන පැහැදිලි කරන ස්වභාවය. ඊළඟට තුන් පලිබෝධය, රාග පලිබෝධය, ද්වේෂ පලිබෝධය, මෝහ පලිබෝධය, පලිබෝධ තුන. පලිබෝධ කියන්නේ විවර් මාර්ගයට පලිබෝධ වෙන ස්වභාවය, ප්‍රතිපදාවට පලිබෝධ වෙන ස්වභාවය. ඊළඟට එහි තුන් අංගනයෝ තියුණු කෙලෙස්, ඇනී පවතින කෙලෙස්. මේ තියුණු කෙලෙස් රාග. එතකොට මේ අර තුනමයි රාග අංගණයක, ද්වේෂ අංගණයක, මෝහ අංගණයක තියුණු කෙලෙස් ඇනී පවතින ස්වභාවය. මේ කෙලෙස් ඇනිලා තියෙන්නේ ලේසියෙන් ගලවන්න අමාරුයි. අරක පලිබෝධ ආකාරයට පෙන්වුවා, මේවා ඇනී පවතින කෙලෙස් ආකාරයට පෙන්වුවා. ඊළඟට තුන් මලයෝ කවරේද? තුන් මල, රාග මලය, ද්වේෂ මලය, මෝහ මලය, තුන් මලයෝ. මල කියන්නේ මලකඩ ස්වභාවය. ඒ කියන්නේ ඒ මලය විස්තර කරනවා නේද? මලනි යනු කිලිටි බව ඇති කිරීමයි. රාග බලං මෙතන මේ කිංචන අපි ඉස්සලා කියපේක කිංචන යනු බාධකේ. රාග කිංචන, රාගයේ උපදමින් සත්‍ය බන්දී බාධා කරයි. ඒ කිංචනාවි ඒක විස්තර කළා. මල ඒ කියන්නේ මලානි යනු කිලිටි බව ඇති කිරීමයි. රාග මලං යනු රාගයේ උපදමින් සිත කිලිටි කරයි. මල ගන්නවයි, මල නිසා මලයයි කියනු ලැබේ. ඉතිරි දෙකේද මේ නමයි. ඊළඟට විෂමයේ කියනකොට ඒකෙම එතනම කියනවා මේ ධර්ම ස්වභාවයමයි විස්තර කරන්නේ. තුන් විෂමයෝ, කාය විෂමය, වාග් විෂමය, මනෝ විෂමය, තුන් විෂමයෝ. විෂමයෝ කොහොමද? එතකොට විෂමය විස්තර කරන්නේ විෂම නිද්දේශේ රාගාදී මෙන් කාය දුස්චරිතාදී සත්‍යෝ පැකිලෙති. පැකිලුණු නැත්තෝ ශාසනයෙහිද සුගතියෙහිද වැටෙති. එහෙන් පැකිලෙන වැටෙන හේතුවෙන් රාග විසමං යනාදී කියන ලදී. එතකොට එතන විස්තර කරන්නේ කාය දුස්චරිතාදී සත්‍යෝ පැකිලෙති. පැකිලුණු තැනැත්තෝ ශාසනයෙහිද සුගතියෙන්ද වැටෙති. ශාසනයෙන්ද සුගතියෙන්ද වැටෙති. ශාසනයට යහුරු වෙන්නේ නැහැ. වික්ෂුණන් සුගතියෙන්ද වැටෙනවා. මේ ස්වභාවයේ සුගතියෙන් දුගතියට යනවා. එහි පැකිලෙන වැටෙන හේතුවෙන් රාග විසමං කියලා විසම ස්වභාවය පෙන්වනවා. ඊළඟට අග්ගී. ඔව්, අග්ගී යනු දහනය කරන අර්ථයෙන් අග්ග. ඒක මේක අග්ගී යන රාග අග්ගී, දෝෂ අග්ගී. ඒ කියන්නේ දවා ගිනි කරන ස්වභාවය. මේක ගිනි වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ආදිත්ත පරියාය සූත්‍රයේ. ආදිත්ත පරියාය සූත්‍රයේදී තුන් ජටිලයන්ට දේශනා කරේ ගිනි ගනී කියලා. ඇස ගිනි ගනී, රූපේ ගිනි ගනී, ඇසේ චක්කු විඤ්ඤාණය ගිනි ගනී. ඒ ආකාරයට මේ පංච ඉන්ද්‍රිය පංචකාම සම්පත්තියෙන් ඒ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා ගිනි ගන්න ස්වභාවයෙන් පෙන්වුම් කරලා තියෙනවා. මෙතන පෙන්වුම් කරන්නේ අග්ගී යන දහනය කරන අර්ථයෙන් අග්ගී වේ. රාග අග්ගී යන රාගයේ උපදින සත්‍යයන් දවාලයි අලු කරයි අග්ගී යනු කියනු ලැබේ. මේ විදිහට ඊළඟට කසට. දැන් අපිට මේක විෂමයේ කතා කරා, අපි ගිනි කතා කරා. ඊළඟට රාග කසටේ, ද්වේෂ කසටේ, මෝහ කසටේ. දැන් මේ කසට දැන් ඉස්සෙල්ලා කිව්වා මලය කියලා. ඊළඟට කසටේ. කසට ස්වභාවය කියන්නේ මොකද? කසට ස්වභාවයට වඩා පොඩ්ඩක් වෙනස් විස්තර කරනවා. කසාව නැත්තම් කසටේ. ඕජස නැත. රාගාදී කාය දුස්චරිතයේද එකම ප්‍රණීත ඕජයක්වත් නැත. එහි රාගෝ කසාවෝ යනාදී කියන ලදී. මේ විදිහට තමයි එතන විස්තර කරන්නේ. රාගය නැතත් රාග ස්වභාවය තියෙන එක. රාග දුස්චරිතේ නැතත් ඕජාවක් නැතත් ඒකේ ස්වභාවය ඉතුරු වෙන එක තමයි කසට ස්වභාවය කියලා එතන විස්තර කරන්නේ.
ඊළඟට කසට ස්වභාවයෙන් පස්සේ ආස්වාද දෘෂ්ටි කවරේද? මෙතන විස්තර කරනවා ආස්වාද දෘෂ්ටිය, ආත්මානුගත දෘෂ්ටිය තුනක් යනවා. අනික කියන්නේ මිත්‍යා දිට්ඨිය. මේ තුන එකට අරගෙන තමයි එතන විස්තර කරන්නේ ආස්වාද දෘෂ්ටි කවරේද? මෙලව ඇතැම් මහණෙක් කාම වස්තු සේවනයේ දොස් නැතයි මේ සේන් කියන සුළු වෙයි. මේ එක මහණෙක් කියනවා කාම සේවනයේ දොස් නැති බව. මේන් කියන සුළු වෙයි. මෙබඳු දෘෂ්ටියක් ඇත්තේ හිතම කාම වස්තුන්නේ ක්ලේශ කාමයයි පරිභෝග කළ යුතු බවට පැමිණේ. මේකට කියනවා ආස්වාද දෘෂ්ටිය කියලා. ඊළඟට කියනවා ආත්මානුගත දෘෂ්ටිය. මේ ලෝකේ ආර්යයන් නොදක්නා සුළු. ඒ කියන්නේ පුත්තග්ජන ස්වභාවයෙන් සත්පුරුෂ නොදක්නා සුළු. සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අවිනීත වූ අසෘතවත් පුත්තග්ජන තෙමේ රූපේ ආත්ම වශයෙන් විපරිත දෘෂ්ටියෙන් දකි. මේ විදිහට ආත්මේ රූප ඇත්තේ ඒ කියන්නේ සක්කාය දිට්ඨි සහගතව දකින්න ස්වභාවය. ඒකේ ආත්මානුගත දෘෂ්ටියයි කියන ලැබේ. ඊළඟ එක්කෙනා මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය කියන්නේ දසවස්තුක මිත්‍යා දිට්ඨියමයි. දුන්දේ විපාක නැත. පූජායේ විපාක නැත. මේ ආදී විශේෂයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රත්‍යක්ෂ කෙරෙත් නම් ඕු නැතයි. මෙබඳු දෘෂ්ටියක් මේ කියන්නේ දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් යුක්ත ඒ ස්වභාවයට කියනවා මිත්‍යා දිට්ඨිය කියලා එතන විස්තර කරනවා. එතකොට තුනක් තියෙනවා. පළවෙනි එක ආස්වාද ශාස්ත්‍ර දෘෂ්ටි ආස්වාද දෘෂ්ටිය වෙයි. ශාස්ත්‍රත දෘෂ්ටිය ආස්වාද දෘෂ්ටිය වෙයි. සත්කාය දෘෂ්ටි ආත්මාන දෘෂ්ටිය වෙයි. උච්ඡේද දෘෂ්ටිය මිත්‍යා දිට්ඨිය වෙයි. එතකොට මේක ආස්වාද දෘෂ්ටිය තමයි ශාස්ත්‍රත දෘෂ්ටිය. ශාස්ත්‍ර දෘෂ්ටිය නැවතත් ආස්වාද දෘෂ්ටි ආකාරයෙන් පෙන්වුම් කරනවා. සත්කාය දිට්ඨිය ආත්මානු දිට්ඨිය වශයෙන් විස්තර කරනවා. උච්ඡේද දෘෂ්ටිය මිත්‍යා දිට්ඨිය වශයෙන් විස්තර කරනවා. ඊට පස්සේ තියෙනවා අරතිය කවරේදයක්, විහිංසාව කවරේදයක්, අධර්මචර්යා කවරේදයක්. ඒ තුන විස්තර කරනවා. එතකොට අරතිය කවරේදයක්? අරතිය කියනකොට ප්‍රාන්ත සේනාසනයන්හි අන්‍යතනාදී අධි කුසල ධර්මයන්හි යම් නොයැලෙන ස්වභාවයක් මේක තියෙනවා. අනබිරතිය අන්න නිරමණයක් වේද උකටලී බවක් වේද මේ අරතිය. කියන්නේ කුසල ධර්මයේ නොයැලෙන ස්වභාවය අරතිය. ඊට විහිංසා ස්වභාවය. මෙලොව ඇතමෙක් අතින් කටින් නො මුගුරින් නො සතින් නො රෑනින් නො එක්තරාන්තරයක් සත්‍යයන් පෙළේ. යම් මෙබඳු පෙළීමක් දෙසිතින් පෙළීමක් වේද හිංසනයක් වේද ඒක විහිංසා නැත්නම් වෙහෙසා කියලා කියනවා. ඊට පස්සේ අධර්මචර්යා කවරේදයක්? කායික අධර්මචර්යා, විසමචර්යා, වාචික අධර්මචර්යා, විසමචර්යා, මානසික අධර්මචර්යා, විසමචර්යා. මේ අධර්මචර්යාවයි. අධර්මචර්යා එතකොට අරතිය, විහිංසාව සහ අධර්මචර්යා ওই ධර්ම තුන එක කෙලෙස් ගොඩකට කෙලෙස් තුනක් එකට එකතු කරලා පෙන්නනවා. ඊළඟට 938 දී පෙන්නනවා දුර්වචස්තතාවය. මේ දුර්වච භාව, සුවච භාවයේ විරුද්ධ ස්වභාවය, සුවච භාවයේ විරුද්ධ ස්වභාවයමයි මෙතන කියන්නේ. ඊළඟට පාප මිත්‍ර භව, පාප මිත්‍රතා භව, දුර්වච භව, පාප මිත්‍රතා භව, අනික නානත්ව සංඥා ස්වභාවය. එතන මේ තුන එකතු කරලා ඊළඟට විස්තර කරනවා. මෙතන දුර්වච භව කියන්නේ ප්‍රඥාප්ති ශික්ෂාපදයන් කියනු ලබන කල්ලි යම් දුර්වචකමක්, ඒවා නොපිළිගන්නා ස්වභාවයක්, ඒවට විරුද්ධ ස්වභාවයක්, විරෝධයක්, මිහිරි බවක්, මිහිරි නොවන අනදර බවක්, අගෞරවයක්, නිශ්චය රහිත බවක් වේද මේ දුර්වචතාවය කියලා කියනවා. ඒ කියන්නේ සුවච භවෙන්
විරුද්ධ ස්වභාවය, වෙනත් කෙනෙක් කියලා දෙනවට කැමති නැති ස්වභාවය, අනුශාසනා පිළි නොගන්නා ස්වභාවය. පාප මිත්‍ර ස්වභාවය, පාප මිත්‍රයන් ඇති බව. පාප මිත්‍රතා කවරේද? පුජ්‍යලෙක් සදහැ දුසිල්වත් වූවා, අල්පසත වූවා, මසුරු වූවා, මේ විදිහට ඒ පාප මිත්‍රතා ස්වභාවය විස්තර කරනවා. ඊළඟට නානත් සංඥා, කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා, මේ නානත් සංඥායි කියන මේ අකුසල සංඥා නානත් සංඥාවයි. දැන් නානත් සංඥාවෙන් යුක්ත ස්වභාවය එතන විස්තර කරනවා. ඊළඟට 939 දී විස්තර කරනවා උද්දච්ච ඕදත්‍ය කවරේදයක්. චිත්තයාගේ යම් උඩඟු බවක්, නොසන්සිඳීමක්, චිත්තයාගේ විසුරුණු බවක් වේද, ඒ බ්‍රහන්ත බවක් වේද උද්දච්චයයි කියන ලැබේ. එතකොට කුසීත බව, එහි දෙවෙනි එක කුසීත බව කවරේද? කාය දුස්චරිතයාගේ වාච දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක්, පස්කම් ගුණයේ යම් චිත්ත විසර්ජනයක්, පුන විසර්ජනයක්, කුසල ධර්මයන්ගේ වැඩි පිළිස සකස් කොට නොකරන බව, නිරතුරු නොකරන බව, නොපිහිටි බව, අක්‍රිය ඇති බව, හැකුළුණු බව, මහා තැබූ බව, මහා තැබූ කුසල ඡන්දයක් ඇති බව, මහා තැබූ වීර්ය ඇති බව, ආසේවන රහිත බව, නොවැඩීම, බහුල නොකිරීම, නොපිටීම, මේකට කෞසීද්‍ය කුසීත බව. ඊළඟ ඒකත් කියන අනික අකුසල ධර්මයේ ඉන්නේ ප්‍රමාදය. ප්‍රමාදේ කවරේද? ප්‍රමාදයත් මේ තුන එකට එන්නේ. එතකොට ඒ ධර්ම තුන එන්නේ උද්දච්ච, කුසීත බව සහ ප්‍රමාදය. ඉතින් කාය දුච්චරේ, වාග් දුච්චරේ, මනෝ දුච්චරේ හෝ පස්කම් ගුණෙහි යෝ චිත්තයාගේ විසර්ජනය, පුන විසර්ජනය, කුසල ධර්මයන්ගේ වැඩිම පිණිස සකස් කොට නොකරන බව, මේ විදිහට විස්තර කරනවා ප්‍රමාදය කියලා. ඒ ප්‍රමාද ස්වභාවය මේක ඉතාම දීර්ඝ යන විස්තරයක්. ඊළඟට 940 දී පෙන්නවා අසන්තුට්ඨිතා කවරේදයක්. මෙතන විස්තර කරනවා තේරත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච ප්‍රත්‍ය හේසජ්ජ පරිස්කාරයන්ගෙන් හෝ පංචකාම ගුණයන් හෝ නොසතුටු වූ බවක්, නොසතුටු වූහුගේ බොහෝ කැමැති බව. එතකොට මෙතන කියන පංචකාම ගුණයන්නේ නොසතුටු වූහුගේ බොහෝ කැමැති බවය. මෙබඳු ඉච්ඡා ගතේක් නොසතුටු බවක්, බලවත් රාගයක්, බලවත් චිත්තයාගේ බලවත් රාගයක් වේද මේ අසන්තුටි. එතකොට කාම පරිභෝගයේ ඒ සතර ප්‍රත්‍යපහසුකම් වල නොසතුටු වූ බව වෙන්න බොහෝ කැමැති බව තමයි මෙතන විස්තර කරන්නේ. ඔක විස්තර කරන්නේ අර්ථ කතාවේ ඒ කාරණේ ගැන විස්තර කරන්නේ නැහැ. එතට අසම්පජඤ්ඤතාව කවරේද? අඥානෙක්, අදර්ශනෙක්, අවිද්‍යා පරිගයක් වේද, මෝහ සංඛ්‍යාත අකුසල මූලයක් වේද මේ අසම්පජඤ්ඤතායි කියන නුවණ නොමැති ස්වභාවය. එතන මහීචතාවේ කවරේද? ඒ කියන්නේ සතර ඉතරීත චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච පරිස්කාරයන්ගෙන් බොහෝ පංචකාම ගුණයෙන් හෝ නොසතුටු වූහුගේ බොහෝ කැමැති භාවය. දැන් ඉස්සෙල්ලා එකේ විස්තර කරේ මෙබඳු ඉච්ඡා නොසතුටු වූහුගේ බොහෝ කැමැති භාවය. එතන කියන්නේ පංචකාම ගුණයන්ගේ නොසතුටු වූහුගේ බොහෝ කැමැති භාවය. මෙබඳු ඉච්ඡායි මෙතන විස්තර කරනවා මහීච්ඡතාවය නොසතුටු වූහුගේ බොහෝ කැමැති භාවය. මෙබඳු මේකේ පාලි පැත්ත බලුවා නම් හොඳයි බලන්න. මේක පාලි එක කිව්වොත් හොඳයි දැනනවද? තත්ත කතම අසන්තුට්ඨිතා ඉතර චීවර, පිණ්ඩපාත, සිලාන, ගිලානපච්ච හේසජ්ජ පරිස්කාරෝ පංචාහිවා කම්ම ගුණේ අසන්තුට්ඨි සත්ත වියේවා කම්මිතා යා ඒව රූපා ඉච්ඡා ගතං අසත්තුට්ඨිතා රාගෝ සරාගෝ අයං උච්චති අසන්තුට්ඨිතා.
ඊළඟට තත්කතම මහිච්ඡතා මේ කාරණේම පංචාවි කාම ගුණේ අසන්තුට්ඨිතස්ස බිහිව්‍ය කාමතස්ස ලද්ද දේ නොසතුට වීම නිසා අසන්තුෂ්ඨතාව කියන්නේ මහිෂිතා කියන්නේ ලැබුණ දේ මදි කොච්චර ලැබුණත් මදි කියලා මහිච්ඡතා අසන්තුට්ඨිතාව මෙතන අසන්තුට්ඨිතාව ඒ සන්තෝෂ නොවන බව ඊළඟට මහිච්ඡතාව කියන්නේ තව තවත් ඒ ඊළන බව. එතකොට මේකේ අපි සිංහල පැත්තේ නම් අසන්තුට්ඨිතාවය. එතකොට මෙතන විස්තර කරන්නේ ඒ පිණ්ඩපාත චීවර ගිලානපච්චේ පාංශකාම ගුණයන්ගේ නොසතුටු වූ බවක් බොහෝ කැමැති බව. එතකොට එයා නොසතුටු වීම නිසා බොහෝ කැමැති බව මෙතන මහිච්ඡතාවයේදී කියන්නේ ඒත් නොසතුටු වූගේ බොහෝ කැමැති බව. ඒත් නොසතුටු වූගේ මෙබඳු ඉප්‍යාසෙක් මෙබඳු මහිච්ඡ බවක් රාගයක් බලවත් රාගයක් වේද මේ මහිච්ඡතාවයයි විස්තර කරනවා. ඊළඟට විස්තර කරනවා එහි අහිරික බව. අපි මේක විස්තර කරන්නේද? අනොත්පත්ති. ඔව් මේක නැවතත් ඇවිල්ලා තියෙනවා. ඒ අහිරික බව යම් ජුගුත්සා කළ බවක් ජුගුත්සා නොකරේ යන ලාමක අකුසල ධර්මයන් මේ පැමිණි ජුගුත්සා නොකරේද මේ අපත්‍ර භායයි කියන ලැබේ. ඒ අනොත්ප්පය ඒ බියවිතු බව යම් බියවිතු කොට බිය නොවේද ලාමක අකුසල ධර්මයන් නොපෙනීමට බිය නොකේද මේ අනොත්ප්පයයි කියන ලැබේ. ඒකට මේ අහිරික අනොත්ප්ප ස්වභාවය ඒකේ සර් එතන මම හිතන්නේ අර කලින් අපි එක දෙකකට ගත්තේ මෙතන දැන් තුනකට අරන් එතන මේ ප්‍රමාදය කියන එකක් දාලා තියෙනවා නේද සර්? ඒක තමයි. ඒ ධර්මම නැවතත් ඇවිල්ලා තියෙනවා. අපි මේක ඉස්සර කතා කරා වගේ මට මතක තිබුණේ. එතකොට අහිරික අනොත්ප්ප ඒ සෙල්ලත් කතා කරා ඒ ටික. කතා කරා දැන් ආයෙම ඇවිල්ලා. ඒක දුකයක් හැටියට කතා කරේ දැන් මේ තුනේ ගොඩට. ඔව් ඉතිලා දුක ගොඩේ දැන් තික ගොඩේ එකට ප්‍රමාද දාලා. ප්‍රමාදයක් දාලා. හරි. ඒ කාරණේ මේ විදිහට තමයි. ඊළඟට කියනවා 942 අනාදරිය කවරේදයත්. ඒ කියන්නේ අනදර ස්වභාවය. එතකොට අගෞරවයක් නිස්ෘත රහිත බවක් නොගැන්මෙක් නොගන්නා අයුරෙක් නොගත් බවක් ආචාර රහිත බවක් වේද මේ අනාදරිය අනදර ස්වභාවය. ඊළඟට ඒකත් එක්ක තියෙන දුර්වච ස්වභාවය සුවච නොවන ස්වභාවය ප්‍රඥා ශික්ෂාපදයන් කියන ලබන කාලේ දුර්වචකමක් ඒවා නොපිළිගන්නා ස්වභාවයක් වෙන කෙනෙක් කිව්වත් ඒක නොපිළිගන්නා ස්වභාවය. ඊළඟට ඒකත් එක්ක පාප මිත්‍ර ස්වභාවයත් ඒකට මිශ්‍ර කරලා තියෙන්නේ පාප මිත්‍ර ස්වභාවය. ඊළඟ එකේ තියෙන සද්දා නැති බව. ඊළඟ තුනට ඇවිල්ලා තියෙන්නේ සද්දා නැති බවයි මේක තියෙන්නේ අවදඤ්ඤතා මේකේ බවචන නොවන බව. මොකද ඔගේ පාලි පැත්තේ තියෙනවා. පාලි පැත්තේ අසංවරෝ උද්දච්චං අසංවරෝ දුස්සීල්‍ය. ඒ කියන්නේ අන්තිම එකනේ 943 හරි නෑ මේකේ මොකද පාලි වචනේ කියන්නේ. ඔව් අසද්දිය 943 තත්කතමං අසද්දියං මේ අසද්දි ස්වභාවය සද්දිය නැති අවදඤ්ඤතා ස්වභාවයේ ඊළඟට කෝසජ්ජං ඒතකොට මේ ස්වභාවය තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට එතන විස්තර කරනවා සද්දා නැති බව මෙලව ඇතමෙක් සද්දා නැති වෙයි බුදුන් දහම් සංගුණාදී ඒ සද්දා නැති බව ඊළඟට මේ මාත්සර්ය ස්වභාවය ස්වකීය සම්පත් ව්‍යාප්ත කරනු කැමැති භාවයේ තද මසුරු භාවයේ කටු භාවයේ හැකුළුණු සිත් ඇති භාවයේ මේ අවදඤ්ඤතායයි කියන්නේ මාත්සර්ය ස්වභාවයෙන් යුක්ත බව. ඊළඟට කෞසිද්‍ය ඒ කියන්නේ පංචකාම කාය දුස්චර්ය වාග් දුස්චර්ය මනෝ දුස්චර්ය පංචකාම ගුණයේ චිත්තයගේ විසර්ජනය පුනපුනා විසර්ජනය කුසල ධර්මයන්ගේ වැඩිම පිණිස සකසා නොකරන බවක්.
ඒ ස්වභාවය එතන කියනවා. ඒ ස්වභාවයෙන් යුක්ත පුජ්‍යලයට කියනවා උසීද්‍ය කෞසිද්‍ය යයි කියලා දේ. ඊළඟට ඒක ඒ තුනේ ගොඩවල් වලට මෙතන ගත්තාම ඊළඟට උද්දච්ච ස්වභාවයයි අසංවර ස්වභාවයයි දුස්සීල ස්වභාවයයි තුනක් එකට අරන් තියෙනවා. ඒ අර ඉස්සෙල්ලා කතා කරපේවම ඒක තුනක් එකට අරන් ඒ ත්‍රික ස්වභාවය එතනින් ඉවරයි. ඊළඟට හතරේදීත් ඔය විදිහට විස්තර කරනවා. අපිට මොනවද ත්‍රික ස්වභාවයේදී කතා කරන්න තියෙන්නේ? 936 පොඩ්ඩක් බලමුද? එතන මේ ආස්වාද දෘෂ්ටියයි ආත්මානුගත දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටියයි කියන කොට 936 දෘෂ්ටි කවරේදියත් මෙතන ආස්වාද දෘෂ්ටිය විස්තර කරන තැන කියනවා මෙලව ඇතම් මහණෙක් බමුණෙක් කාම වස්තු සේවනයේ දොස් නැතයි. ඒතර එයා කාම වස්තු සේවනයේ කාම සම්පත් විදීමේ දුක් දොස් නැති බව කියමින් කියන සුළුවේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ හෙතම කාම වස්තු කාමයන්හි පරිභෝග කළ යුතු බවට පැමිණි. මේක ආස්වාද දෘෂ්ටිය. එතකොට මේ කාම වස්තු පරිභෝගයේ කළ යුතු බවට තියෙන දෘෂ්ටිය එක දෘෂ්ටි ස්වභාවයක්. ඒක එතන විස්තර කළා. දෙවෙනි එක කියනවා ආත්මානු මේක කියන්නේ පංචකාම ගුණයන් කෙරෙහි ලොබ බව ඒකේ දෘෂ්ටි ස්වභාවය. ඒ දෙවෙනි එක කියන්නේ සක්කාය දිට්ඨිය. තුන්වෙනි එකේදී කියන්නේ එතකොට පළවෙනි කියන්නේ ශාස්ත්‍රික දෘෂ්ටියට සමාන කරලා පෙන්නනවා. මේ ආස්වාද දෘෂ්ටිය පෙන්눔 කරනවා ශාස්ත්‍රික දෘෂ්ටිය ආස්වාද දෘෂ්ටිය වෙයි. ඒ කියන්නේ ආත්මේ පවතිනවායි කියන ස්වභාවයෙන් ඒ ක්ලේශ කාමයන්හි ඒ වස්තු කාමයන්හි ක්ලේශ කාමයේ පරිභෝගයේ කළ යුතුය කියන ශාස්ත්‍රික දෘෂ්ටි සාගත බව. දෙවෙනි එකේදී කියන්නේ සක්කාය දිට්ඨි ස්වභාවය. සක්කාය දිට්ඨි ස්වභාවය ලෝකේ ආර්යයන් නොදක්නා සුළු ඒක මොකද්ද කියලා තියෙන්නේ අර්ථකථනය. ඒකස 20 ආකාර සක්කාය දිට්ඨියම තියනවා නේද? වේදනා සක්කාය දිට්ඨියමයි. ඔව් 20 ආකාර සක්කාය දිට්ඨියම ආත්මානුගත දෘෂ්ටිය කියලා කවදාවත් කියනවා. රූපය ආත්මයක් වේ. ආත්මේ රූපවත් කරලා ඊළඟට ආත්මෙහි රූපේ ආත්මේ මේ ආකාරයට වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ඒ පහේම ඒ ආත්මානුගත දෘෂ්ටි ස්වභාවය එතන විස්තර කරනවා. ඊට පස්සේ විස්තර කරනවා මේ දසවස්තුක සම්මාදිට්ඨිය විත්‍යාදිට්ඨිය ඒක උච්ඡේද දෘෂ්ටි සහගතයි කියලා විස්තර කරනවා. දැන් ඔතනදී අපි සාමාන්‍යයෙන් මේ සිත් හැටියට ගන්නකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ලෝභ සිත් වලනේ දිට්ඨිය දෙනවා කියලා ගන්නකොට එතකොට පැහැදිලිවම තේරෙනවා මේ ආස්වාද දෘෂ්ටිය අනුව ඒ ලෝභ මූල සිත් දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන් කියන ඒ වගේ ගතියක් පේනවා. ඊළඟට ඒක තමයි මූලික වශයෙන්ම දැන් මේ එතකොට මේ සාමාන්‍යයෙන් ලෝභ මූල සිත්වල දිට්ඨිගත සංප්‍රයුක්ත කියනකොට ඒ කාම ආස්වාදනයේට වරදක් නැහැ ඒකේ වරදක් නැහැ කියලා ඒ හිතන සිත් කියලා. එතකොට අනිත් දෘෂ්ටි දෙකත් එක්ක ඇති වෙන සිත් කොයි විදිහේ විය හැකිද කියන එක තමයි එතන දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් ගණයටම දේ ටික වැටෙන්නේ. විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටිය කියන නියත මිත්‍යා දෘෂ්ටිය අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියන තැන ඒකත් ඒ ගණයටමද වැටෙන්නේ කියන එක කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිය ඒකෙමුත් සබ් ගෲපයක් විතරයි. නියත මිත්‍යා දෘෂ්ටියට යන්නේම අහේතුක දෘෂ්ටිය, අක්‍රීය දෘෂ්ටිය සහ නාස්තික දෘෂ්ටිය. ඔය තුන. එතකොට ඒ ස්වභාවයන් තුනේ තියෙන්නේ මේ හේතු ඵල ධර්ම ස්වභාවයටම විරුද්ධ ස්වභාවයක්. අහේතුක දෘෂ්ටිය කියන්නේ හේතු ස්වභාවය එයා එහෙන් නැතුව ගියත් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ අහේතුකව. ඒ අක්‍රීය දෘෂ්ටි ස්වභාවය නාස්තික දෘෂ්ටිය කියන්නේ අතරම නාස්තික දෘෂ්ටියේ ඉන්නේ අපි කරන කුසල අකුසල කර්මවල ඇහෙනවද?
එහෙනම් පොඩ්ඩක් කැඩි වගේ හුනේ. මැදින් ඇහෙන්නේ නැතුව ගියම් මුල හරිය වගේ. මෙසේජ් එකක් ආවා මේ කනෙක්ෂන් එකේ මොනවද ප්‍රශ්නයක් කියලා. එහෙනම් දැන් හරි. එතකොට ඒ අකිරිය දෘෂ්ටික නාස්තික දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය තමයි නියත මිත්‍යා දිට්ඨිය. හැබැයි ඒ නියත මිත්‍යා දිට්ඨියක් තියෙන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරෙමයි. එතකොට මේ දිට්ඨි ස්වභාවයක් තියෙන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරෙමයි. එතන පිටින් තියෙන්න බෑ. මේ ආස්වාද දෘෂ්ටිය තියෙන්නේ අර විදිහට. හැබැයි කාම පරිභෝගය ලෝභ සහගත සිත් නෑනි. ඉතිරි කාම පරිභෝගයේ තියෙනවා අනික් සිත් හතරේ. හැබැයි මේ දෘෂ්ටි සහගත නොවන ආකාරය. එහෙම නේද? හොඳයි සර්. ඒකේ විදිහට තේරුම් ගන්න පුළුවන්. එතනදී මූලික වශයෙන් මේ බෙදීම මම හිතනවා උඟක් වැදගත් කියලා. මේ දිට්ඨියට මේකේ බොහොම අරන් ගිහිල්ලා තියෙනවා පහළට යනකොට හරීම ගැඹුරු ධර්මතා ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා. අපි ඒක ගන්න බලමු. අපි ඉදිරියට යනකොට තව ওই දෘෂ්ටි සහගත ස්වභාවයන් විස්තර කරනවා. ඊළඟට මේ අපි මේක කරේ නෑනේ ආර්යයන් නොදක් 945 බලමු දෙන්න. 945 කියන්නේ යම් ආර්යයන් නොදක්නා නොකැමති බව කවරේදයක්. ආර්යෝ කවරේතර බුදුවරු බුද්ධ ශ්‍රාවකයෝ ආර්යවයි කියන්නේ මේ ආර්යයන් නොදැකීම කැමති බවක් නොදක්නට කැමති බවක් වුණට නොලෙම මෙවදී ආර්යයන් දක්නා නොදක්නා කැමති බව කියන ඒක තමයි ඒ පළවෙනි කාරණය. එතකොට ආර්යයන් නොදක්නා කැමති බව කවරේද මේ කාරණය. එතකොට මේකේ කාරණා තුනකින් සදහම් අසනු නොඅසනු කැමති බව. ඊළඟ එක සද්ධර්මයේ සතර සතිපට්ඨාන මේ වගේ ධර්ම ස්වභාවයක් අසනු නොකැමති බව. නැත්නම් නොඅසනු කැමති බව. එතකොට ආර්යයන් දක්නට කැමති නොවන බව, ධර්මයේ ඇසීමට කැමති නොවන බව, උපාරම්භ සිත් ඇති බව. ඒ උපාරම්භයේ කවරේද? උපාරම්භ නම් නින්දා පූර්ව දෝෂාරෝපණයේ පුන පුන උපාරම්භයේ අයුරේ පුන පුන උපාරම්භයේ අයුරේ පුන පුන උපාරම්භයේ කළ බව. පහත් කොට සිතීමක් අවඥායක් වේ, පරිභවයක් වේ, සිදුරු සොයන බවක් වේ. මේ උපාරම්භ සිත් ඇති බවයි. එතකොට මේ සිදුරු සොයන බව. එතකොට ආර්යයන් දැකීමට අකමැති බව, ඊළඟට සද්ධර්මයේ අසන්න අකමැති බව, සිදුරු සොයන බව. ඒකත් දෝෂ සොයන බව. ඒකත් තව කෙලෙස් ස්වභාවයක්. මේ තුනත් දෙකත් එකට එන. උපාරම්භ සිත් ඇති බව කියන්නේ මේ සිදුරු සොයන බව, වැරදි සොයන බව. මේ ධර්ම දෙකත් ධර්ම දෙකට එකතු කරලා තියෙනවා. ඊළඟට කියලා තියෙනවා මුට්ට සති නැත්නම් මුට්ට ස්මෘති ඒසි නොසී කිරීමක්. ඒ කියන්නේ සිහි නොකරන අයුරක්, සිහිය මුලා බවක්. මේ මුට්ට සති ඊළඟ අසම්පජඤ්ඤ ඥානේ නොති බව. ඊළඟට චිත්ත වික්ෂේපේ. මේ ධර්ම තුන එකට දාරන් තියෙනවා. චිත්ත වික්ෂේපේ චිත්තයගේ යම් උද්දච්ච බවක්, නොසන්සිඳුණු බවක්, චිත්තයගේ විසිරීමක් වේද. මේ දෙකත් එක්කලා ඊළඟ ධර්මයේ තුන්වෙනි ධර්මයේ විතර මුට්ටස්සති අසම්පජඤ්ඤ ආර උද්දච්ච බව. මේ තුන එකට අරන් ඊළඟට කියනවා අයෝනිසෝ මනසිකාරයයි ඊළඟට කුත්සිත මාර්ග සේවනයේ කවරයද? කුසිත මාර්ග ඒ කියන්නේ කුසිත මාර්ග සේවනයේ කවරේද? ඒක දෙවෙනි එක. ඊළඟට තුනේ චිත්තයගේ ලීනත්වය. මේ තුන එකට අරන් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය අනිත්‍ය නිට්ටය anu අයෝනිසෝ මනසිකාරයයි. දුක්ඛේ සුඛය anu අයෝනිසෝ මනසිකාරයයි. අනාත්මේ ආත්මය anu අයෝනිසෝ මනසිකාරයයි. අසුභේ සුභය anu අයෝනිසෝ. මේ සංඥා විපල්ලාස වශයෙන් දකින ස්වභාවය. සත්‍යයන්ට විලෝම විසින් චිත්තයාගේ ආවර්ජනය පුන පුනා ආවර්ජනයක් වෙනවා නම් මේකට කියනවා අයෝනිසෝ මනසිකාරයයි. ඇත්ත ස්වභාවය නොදක ඒකේ අයෝනිසෝ ස්වභාවයම දකින ස්වභාවය. ඒ කියන්නේ නිට්ටය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන එක
ඒකට විරුද්ධ ස්වභාවයෙන් අනිත්‍ය දුක්ඛ ඒ ස්වභාවයේ විරුද්ධ ස්වභාවය දකින්න එක. නිත්‍ය සුඛ ආත්ම සුභ කියන එක විදියට දකින්න ස්වභාවය. ඊළඟට කුසිත මාර්ග සේවනයේ කුසිත මාර්ග සේවනයේ මිත්‍යා දිට්ඨිය මිත්‍යා සංකල්පේ මිත්‍යා මේ මිත්‍යා මාර්ග අංග 8. එතකොට මිත්‍යා දිට්ඨිය මිත්‍යා සංකල්පේ මිත්‍යා වචනේ මිත්‍යා කර්මන්තේ මිත්‍යා ආදිය මිත්‍යා වාය මිත්‍යා ස්මෘති මිත්‍යා සමාධි කියලා අර සම්මා අංග 8 මිත්‍යා ස්වභාවයෙන් ගන්න ආකාරය තමයි කුසිත මාර්ගයයි කියන ලැබේ. මේක සේවනයේ ඒ කුසිත මාර්ග සේවනයයි. ඊළඟ චිත්තයාගේ ලීනත්වයේ කවරේදයක් චිත්තයාගේ යම් අකල්්‍ය බවක් අකර්ණන බවක් එල්ලෙන බවක් හත්පසින් එල්ලෙන බවක් හැකිලීමක් වෙනවා නම් මේ චිත්තයාගේ ඒ ලීනත්වය කියලා විස්තර කරනවා. ඒ ත්‍රික ධර්ම ස්වභාවය. මේක ඉතා දීර්ඝව යනවා මේ ජයන්ත මහත්මයා ඒ කාරණේට ඒකට සම්බන්ධ ටික ඇසරක් එකතු කරලා තියෙනවා. අපිට ඊළඟ ඡේදයට යමුද මේ ගැන අපි උනාට කතා කරන්න තියෙනවා නම් මහත්මයෙකුට තරමක් දිගයි වගේ නේ මේක. ඊට පස්සේ හතරවෙනි එක ඔයිට වඩා දිගයි. ඔව් හතරවෙනි එක සමාවෙන්න දැන් ජයන්ත මහත්තයලාටම රෑ වෙලා නේද? ඒක අපි චුට්ටක් මට වඩා ලක්ෂ්මී මහත්මියට ලක්ෂ්මී මහත්මියට බොහෝම රෑ වෙලා අපි එමනම් අද දවසට සාකච්ඡා නවත්තමුද එමනම්. මේමයි තව දැන්වීමක් කරන්න කැමති ධම්මසංගණියේ චිත්තෝත්පාද කාණ්ඩේ පිළිබඳව සාකච්ඡා කරමුද කියලා මේ කාරණයක් දැන් අපිට අනුශාසනාවක් ලැබිලා තියෙනවා වටාන සභාවෙන්. ඒකට ධම්මසංගණියේ මාතිකා කාණ්ඩේ නම් දැන්ට ස්කයිප් තාක්ෂණයෙන් කරනවා මංගල මහත්මයා. එතකොට චිත්තෝත්පාද කාණ්ඩේ ධම්මසංගණිය කරන්න කැමති මහත්මීන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අඟහරුවාදා 5:30ට දැන් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජයන්ත මහත්තයා. එතකොට අපිට දවසක් වෙලාවක් නොතිබුණු නිසා යමක උපකරණයට මං හිතන්නේ මහත්මීන් යන්නේ නැහැ කියන අදහසින් තමයි ඒ වෙලාවම ප ဋ ාණ සභා ලින්ක් එකෙන් ධම්මසංගණී පන්තිය පවත්වමුද කියන කතාව තාම ස්ථිර නෑ. ඒකට අවස්ථාවක් ගන්න කියලා චිත්තෝත්පාද කාණ්ඩේ පටන් ගන්න. සිකුරාදා අවස්ථාවක් නැති වේද? ඔබතුමාලාට තියෙනව නේද පන්තියක්? සුගතවංශ ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ තියෙනවා. ඒක ඇත්තටම සිකුරාදා මේ ප ဋ ාණ සභාවේ පන්තියක් නැහැ. ස්වාමීන් වහන්සේගේ අභිධර්මයකත් හැබැයි රෙකෝඩින්ග්ස් නම් තියෙනවා. සිකුරාදා 5:30ට වෙන පන්තියක් නැහැ. අර පන්තිය තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ මේ පන්තියේ මූලික පන්තියක් නේද? එහෙමයි. මම හිතන්නේ මෙතන ඉන්න අයට මේ ඒක ගොඩක් අදාළ වෙනවද? යා යුතුයම එකක්ද? ඒකෙත් අපි අලුත් දේවල් ඉගෙන ගන්නවා ඒකයි. ඔව් ඒකේ හැබැයි මේ මගදී අතරින් පතර දැන් මේකේ වගේ දැන් අපි මේ සර්ගෙන් ප්‍රශ්න අහනවා වගේ එහෙම අහන්න පුළුවන් කමක් නැහැ නේද ඒකේ? එහෙම අහන්න බෑ. ඒක තමයි. එහෙමත් අපිට ඒකේ රෙකෝඩින් එක අහන්න පුළුවන් වෙයි නේද? ඒක වෙනසක් තියනවද එහෙම වුණොත්? මම දැටි අනිත් අයත් කැමති නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔව් මට හිතෙනවා මේ මොකද අපි දැන් කාලයක් පුරා කරගෙන ඉන්න හින්දා අඟහරුවාදා පාඩම අපේ යමකය ඒක නතර කරන්න එපා. ඒක ඒ වෙලාවටම අපි කොට්ටාසෙම එකතු වෙලා වෙනත් දෙයක් ආරම්භ කරන එක මම හිතනවා ඒ තරම් සුදුසු නැහැ කියලා. නමුත් අපිට පරිබාහිරවයි ස්වාමින් වහන්සේගේ මේ අපේ පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේගේ මේ වැඩසටහන පැවැත්වෙන්නේ අපේ කෙලින්ම සම්බන්ධයක් නැතුව. ඉතින් ඒකට යන්තමාත්ම 5:30ට සිකුරාදා 5:30 ගැටලුවක් තියෙනවා. දෙන්නම් ඒ වෙලාවට අපි දාගනිමු. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ඒක මම හිතනවා ඒක ඒ යෝජනාව හොඳයි කියලා. මොකද දැන් අරකෙත් අර අපි කිව්වා වගේ මගදී ප්‍රශ්න අහන්න එහෙමත් බෑනේ අපිට කරුණු නිරාකරණය කරගන්න මේ වගේ. ඉතින් ඒක අපිට රෙකෝඩින් එකක් අහලා ඒ දැනුම ගන්න පුළුවන්. නමුත් වෙන වෙලාවක තමයි ඒක අහන්න වෙන්නේ. ඒක වෙලාවේ
වෙනස්කමක් මිසක් කරුණවල මේ අපි ලබන අධ්‍යාපනයේ වෙනසක් වෙන්නේ නැහැ එහෙම වුවම. ඒක නිසා කැමැති අපි පෞද්ගලිකව මේ සිකුරාදා 5:30ට වගේ කරන්න පුළුවන් නම් හොඳයි සර්. ඊට ගනිමු. මොකද අනික් දවස්වල බැලුවම සඳුදා ප්‍රශ්නයක් තියෙනවා. සඳුදා අපේ ත්‍රිකදුක මාතිකාට කියනවා. එතකොට ඒගොල්ලොම තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලොයි තවත් ඉදිරි කට්ටියක්. අනික එක අපි කල්පනා කරලා තියෙන්නේ මේ චිත්තෝත්පාද කාණ්ඩයේ සාකච්ඡාව අපිට අපේ ධාතු කතා විභංගේ එහෙම කරන අය ඒකට සහභාගී වෙන්න ඕන. ඒක සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ මූලිකත්වයක් දෙන්න පුළුවන්ද කියලා. අපි පටන් ගනිමු. මේ විද්‍යාරත්න මහත්මියක පටන් ගනි. ඊට පස්සේ තවත් කෙනෙක් දෙන්නෙක් ඒ කාරණේව අරගෙන යන්න පුළුවන් නම් සෝම මහත්මිය ඉන්නවා. තවත් කට්ටිය එකතු කරගෙන හොඳයි අපි සාකච්ඡා කරලා බලමු. හොඳයි 5:30ට දාන්න පුළුවන්ද කියලා බලමු. එම්නම් අද දවසට අපි අනිකක මේ පන්තිය එතකොට දින දැනගත්තාම අපි මේ ගෲප් වලට නොටිස් එකක් දාමු නේද? එහෙම හොඳයිනේ. හොඳයි. අපිට ඒක මේ සර් කන්ෆර්ම් කරොත් අපි ඒක දාන්න පුළුවන් නේද? බලාපොරොත්තු වෙන්නේ මේකයි. විභාගයේ කරන කට්ටිය ඉන්නවා නම් ධම්මසංගණියේ දෙවෙනි අවුරුද්දේ විභාගය කරන අයට පොඩි ගැටලුවක් තියෙනවා. චිත්තෝත්පාද කාණ්ඩය කවුරුත් කරන්නේ නැහැ දැනට. ඒක හිස්ව තියෙනවා. ඒකට චිත්තෝත්පාද කාණ්ඩය ඒ හිස් බව නැතුව යම් කිසි ක්‍රමයකින් මාස 2-3 චිත්තෝත්පාද කාණ්ඩයේ අදහසක් ලබා දෙන්න. සර් අපි ඒක කරමු සිකුරාදාට නේද? සිකුරාදා එහෙනම් 5:30ට. ඔව් අනික් කට්ටියටත් අපි දන්නවමු. අනික් ගෲප්ස් වලින් ප්‍රශ්නයක් වෙනවද ජයන්ත මහත්මයා ওই වෙලාව? නෑ මේ වෙලාව වෙනම විශේෂයක් නෑ සර්. කොහොමත් අපේ පන්තිය තිබුණානේ 5:00ට. තාත්පතා තිබුණානේ. හරි. තිබුණානේ. ඔව්. අපි අදට නිමා කරමු නේද? හොඳයි සර්. එතකොට මේ පන්තිය පටන් ගන්න නම් මේ සතියේ සිකුරාදා නෙවෙයි ඉදිරි සතිවල පටන් ගන්න නේද සර්? අදට අපිට ඉදිරි සතියේ කරමු. අපි දිනේ දාමුකෝ දැන් අද බදාදානේ. හෙට දවසට අපි තීරණය කළා දාමු. ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ නේ. ඒකට ප ဋ ාණ සභාව ලින්ක් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ. ප ဋ ාණ සභාවෙන් කරන පන්තියක් විදිහට තමයි යන්නේ. සර් අපිට විස්තර හෙට කියන්නේ. ඒකට අපි ඒ අනුව කටයුතු කරමු. එහෙනම් අද නිමා කරමු නේ. ශ්‍රීමති මහත්මිය අපි සර් පුණ්‍යානුමෝදනා දෙවියන්ට පින් දෙන්නම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඉදම්මේ ඥාති යං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති යං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති යං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ලොකු බෝනික් එක කරලා පාඩ කරන්නේ එදාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි සර්. ඔබතුමා අද දවසේත් අපට සුපුරුදු පරිදි මේ විභංග ප්‍රකරණයට අයිති ධර්ම පරියායක් පැහැදිලි කරලා දුන්නා. ඉතින් අප සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් ඔබතුමාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාගේ දේශනාමය කුසල සම්භාරයෙන්ුත් අනන්ත සසර පටන් රැස් කරගෙන ආවා වූ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා. කරන්නා වූ ශාසනික සේවාවල් අඛණ්ඩව කරදරයකින් තොරව කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමා ධර්මය හැදෑරු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන සියලුම ගුරුතුමන්ටත් ඒ වගේම දෙමව්පියන්ටත් පවුලේ ඥාතීන්ටත් ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මියටත් පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත් දූ දරුවන්ටත් සෑම සියලුම දෙනාට මේ සියලු කුසල් අපි කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත්
සුඛී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ වගේම මෙලොව වශයෙන් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. අපගේ මේ වැඩසටහන් මේ සම්පාදනය කර දුන් ප ဋ ාණ සභාවේ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ නම කියන්න අවසරයි. කොළොතට වෙස්සබු ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව අප සෑම සියලුම දෙනා වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ වහන්සේ පතන බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා. කරන්නා වූ අතිමහත් වූ ශාසනික සේවා සම්භාරය කරදරයකින් තොරව කරගෙන යාමට තුනුරුවන්ගේ ආශිර්වාදයක් සියලු දිව්‍යකවරණයක් ලැබේවා. ඒ වගේම අපට මේ වැඩසටහන් සම්පාදනය කිරීමට මූලිකව කටයුතු කර ගුරුණා මහත්මයාටත් සම්බන්ධීකරණය කරමින් අනික විදුත් පවුකාර කරන ජයන්ත මහත්මයාටත් ලක්ෂ්මී මහත්මියටත් පටිගත කිරීම කරන ඒ පවුල් වල සෑම සියලුම දෙනාටත් ධර්මයේ ඉගෙනගත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් දූ දරුවන්ටත් සෑම සියලුම දෙනාටත් පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා සුගතියෙන් සුගතියටමපත් වී සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්වා. සම්බන්ධ වුණු සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් වලින් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබෙන්නට හේතු වේවා වාසනාව වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා. ඒ වගේම ධර්මයේ ඉගෙන ගන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් පරලෝසපත් දෙමව්පියන් මිත්‍රාදීන්ටත් ජීවත්ව සිටිනා පවුලේ සැමටත් මේ සියලු පින් ඒ ආකාරයටම අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාත් අනුමෝදන් වෙලා මේ පින් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මාත්‍ය බුදු දෙනාට තෙරුවන් සරණයි. ප්‍රාර්ථනා කරනවා. සාදු 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 තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි.